එහෙනම් සාදුකාරයක් පවත්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්විහි වික්ඛවේ දිට්ඨිගතේහි පරියුක්තිතා දේව මනුස්සා. ඔලියන්ති ඒකේ අතිධාවන්ති ඒකේ චක්ඛුමන්තෝ පස්සතිති. වසර 3මාරකට වැඩි කාලයක් ධර්මදේශනා 40 ගණනක් ඔබ වෙනුවෙන් පැහැදිලි කිරීමෙන් අනතුරුවයි මේ බඳු දේශනාවක් අපි අනුව ලබන්නේ. එවිට සැබවින්ම එය සරල ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ. එය ගොනුවන තැන මම කෙටියෙන් කියන්නම්. වෙනත් සූත්‍ර දේශනාවක් ආශ්‍රයෙන් මම අද උදේ පැමිණ සිටි පිරිසට කර්ම වර්ග 4 කර්ම වර්ග 3ක් භවගාමී බවත් එක කර්මයක් කර්ම භව නිරෝධගාමී බවත් ඒක කර්මක්ෂය කිරීමේ කර්මයේ බවත් ගෞතම සසන තුළ උත්තරීතර ප්‍රතිඵල ලබන්නේ යමෙක් කැමති නම් කර්ම රැස් කිරීමේ කර්මයේ යහපත් දේවල් කළාට කමක් නැහැ. ඒක කර්ම රැස් නොවන ආකාරයට සහ කර්මක්ෂය කිරීමේ කර්මය Taman විසින් කරන්න ඕන කොහොමද කියන කාරණාව ධර්ම ශ්‍රවණය කිරීමෙන් තේරුම් ගන්න ඕන කියන කාරණාව ඔවුන්ට පැහැදිලි කළා. පමණක් නෙවෙයි පැය භාගයක අභ්‍යාසයකුත් ඔවුන් වෙනුවෙන් කළා. ඔබ වෙනුවෙනුත් ඒක කෙරේවි. ඒක කරන්නේ කොහොමද? ඒකේ ප්‍රතිඵල මොනවාද? කියන මේ කාරණේ ඉලක්ක කොටගෙන තමයි මේ ධර්ම දේශනාව දේශනා වෙන්නේ. මේක ඔය කුද්දක නිකායේ තියෙන දිට්ඨිගත කියන සූත්‍රයක්. සමාජයේ විවරණය කරන සුන්දරතම ධර්ම දේශනාවක්. සමාජය කොටස් තුනකට කඩලා තියෙනවා. ඒ කොටස් තුනට අයිතිවන්නේ කවුද? ඔබ ඊට අයිතිද? පළවෙනි කොටසද, දෙවෙනි කොටසද, නැත්නම් තුන්වෙනි කොටසද? මේක තේරුම් ගැනීමයි කරන්න ඕන. භික්ෂුන් වහන්සේලා මතන තථාගතයන් වහන්සේ මේ මිනිස් වර්ගයා ඇලුන රැවටුන මුලා වුණ අන්ත දෙකකට අහු වෙලා ඉන්නවයි කියලා කියනවා. ඒක තමයි දිට්ඨිගත සූත්‍රය කියන එකේ තේරුම. ද්විහි වික්ඛවේ දිට්ඨිගතේ. දෙව් මිනිසුන් මෙන්න මේ දිට්ඨීන් දෙක තුලට කොටු වෙලා හිර වෙලා ඉන්නවා. අනිත් කොටු වීමක් හිරීමක් නෙවෙයි. මොනවද මේ කරුණු දෙක නැත්නම් කරුණු තුන? කොටසක් සම්බන්ධයෙන් කතා කරනවා ඔලියන්ති ඒකේ. ඒක සිංහල තේරුම කොටසක් ඇලිලා ඉන්නවා. අතිධාවන්ති ඒකේ. තව කොටසක් අතිධාවනය සීමාව ඉක්මවලා ගිහින් ඉන්නවා. ප්‍රතිපිටකයේ සූත්‍ර දේශනා ගණනාවකම ඔය බඳු ප්‍රශ්න අහපු අයට තථාගතයන් වහන්සේ දීලා තියෙන පිළිතුර තමයි සීමාව ගන්න බැරි වුණා, සීමාව ඉක්මවා ගියයි කියන්නේ. සාමාන්‍යයෙන් සිංහලට අතිධාවනය කියන වචනේ ගත්තාම තේරුම් ගන්න ලේසියි. මේ දෙගොල්ලන්ට ඇස් නැහැ. ඇස් නැහැ කියන්නේ අපි මේ කියන මස් ඇස නැහැ කියන එක නෙවෙයි. තථාගතයන් වහන්සේ හෙළි කරවදාලා
මේ ගැඹුරු රහස තේරුම් අරගෙන අනුගමනය කරමින් අදාළ ප්‍රතිඵලය ළඟා කරගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගැනීමේ හැකියාව නැහැ. මීට මැදින් කොටසක් ඉන්නවා චක්කුමන්තෝ පස්සති. ඇස් තියෙනවා නම් දකින්න. දැන් අපි මේ ධර්ම දේශනා ඉලක්ක කරන්නේ චක්කුමන්තෝ පස්සති සඳහා. ඇස් නැත්තන් නැති කිරීම සඳහා. නමුත් ඔලියන්තියේකේ අතිදාවන්තියේකේ පැහැදිලි නොකර ඒ වගේ ඇලිලා ඉන්න අය කලව ගන්න බෑ. එබැවින් අපි මේ පිරිසක් සම්බන්ධයෙන් මේ ඔලියන්තියේකේ කියන කාරණේ තේරුම් ගන්න වෙනවා. ඒ ඔබ වෙන්න පුළුවන්, සමාජයේ ඉන්න තවත් අය වෙන්න පුළුවන්. කතංච බික්ඛේ ඔලියන්තියේකේ. ආනේ කවුද මේ ඇරුණ පුද්ගලයයි කියලා කියන්නේ? හරි ලස්සන වචනයක් තියෙනවා. බවා රාමා භික්ඛවේ දේව මනස්සා. දෙව් මිනිසුන් දෙවියන් කියලා ගමු නැත්නම් දිවුණු මිනිසුන්වත් කමක් නැහැ. දෙව් මිනිසුන් දෙවුණුත් හරි එකට. අලු ආරාමයක් හදාගෙන ඉන්නවලු. ඒකට කියන්නේ භව ආරාමය. ආරාමය කියන්නේ සාමාන්‍යයෙන් වික්ෂුන් වහන්සේලා වාසය කරන නවතන නැත්නම් නිවස කියන එකනේ ඔය ආරාම කියන එකේ තේරුම. එතකොට සංසාර ගමනේහි භවය, කාම භවය, රූප භවය ස්ථාවර නවතනක් වශයෙන් සලකන සසර ඇවිදින්න ලෑස්ති කරගත්ත අය. භවාරාමා භික්ඛවේ. එක තැනක තියෙනවා පජා කියලා. මේ සූත්‍රයේ පජා කියලා නෑ. පජා කිව්ව සමහර විට මිනිස් වර්ගය විතරයි. දැන් මේකේ പ്രേත සත්වයන්ුත් අතෑරලා දේව මනස විතරයි. එතකොට වුන් භවගාමී. උන්නේ ආරාමේ පදිංචි වෙලා ඉන්න ඇරුණාම එතනින් එහාට වුන්ට අවශ්‍යතාවයක් නැහැ. භව නිරෝධාය ධම්මං දේශීය මානේ. තථාගතතුරු වැනි අය භව නිරෝධය සඳහා ධර්ම දේශනා කළාට එහි හිත ඇලෙන්නේ නැහැ. සිත යොමු කරන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. සිත නචිත්තං ඕදහිස්සති. හිත ඒ වෙනුවෙන් යොමු කරන්නේ නැහැ. යොමු කරන්නේ නැහැ නෙමෙයි, යොමු කරන්න හිතෙන්නේ නැහැ. එහෙම ප්‍රජාවක් ඉන්නවා කවදත් ලෝකේ. බුදුහාමුදුරන්ගේ කාලෙත් ඉන්න ඇති, අදත් ඉන්නවා. ඒ ප්‍රජාවට ඒ භව ආරාමේ තියෙන අනතුරුදායක බව, සදාකාලික නොවන බව, දුක්ඛදායක බව, නිමක් නොවන බව, අසාර්ථක බව සහ අසාර බව තේරෙනවා. ඒ ආරාමයක් කොටගෙන ඉන්නේ අසාර නිසා නෙමෙයි, සාරයි කියලා. ඔබට හමු වෙන්නේ නැද්ද? බොහෝ පින් දහම් කොට මතු ජීවිතයේ දෙවියන් අතර උපදින්නට, මිනිසුන් අතර සැපවත් ජීවිත ගත කරන්නට බලාපොරොත්තු වෙන අය? ඔබට හමු වෙන්නේ නැද්ද? බොහෝ පින් දහම් කරලා අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙලා චතුස්සත්‍ය අවබෝධ කරගන්න භවයේ ඇවිදින්න තේරුම් ගත්ත අය, හිතන අය? ඔබට හමු වෙන්නේ නැද්ද බ්‍රහ්ම ලෝකේ ඉහින් කලක් ඉන්න කැමති අය? මේ ඔක්කොම තමයි මේ භවාරාමය කියන්නේ. භවය අරමක්, නවාතනක්, පදිංචි ස්ථානයක් බවට පත් කරගත්ත ප්‍රජාව, නැත්නම් ජනතාව. තව ටිකක් විස්තර කරන්න ඕනේ. මේ විස්තර කරනකොට තමයි හොඳ දේවල්
අහන්න හම්බ වෙන්නේ පැහැදිලි වෙන්නේ. මොනවද මිනිස්සු සහ දෙවියන් නිදින්නේ? මිනිස්සු සහ දෙවියන් නිදින්නේ කාම භවයේ තියෙන සැප. පස්කම් සුව. ඒ භවාරාම එක පැත්තක්. ඒවා ප්‍රතික්ෂේප කරලා ඒවා මග ඇරලා ඒවා පිළිබඳ යථාබෝධයක් නැතුව ඊට හා ගියාය විඳින්නේ ධානසුව. ලෞකික ධානසුව. රූපී අරූපී ධානයෙන් කාලක්‍රියා කළ අය රූපී බඹලව අරූපී බඹලව. ඔවුන්ට පස්කම් සුව නෑ කියන එකේ තේරුම ඇස කන නාසය දිවකය කියනා වූ ඉන්ද්‍රිය භාවිතයක් නෑ. එහෙම ඉන්ද්‍රියන් සහිත ශරීරයක් නැහැ. අපට නම් ඉතින් ඉන්ද්‍රියන් පහක් සහිත ශරීරයක් තියෙන බව අතපත ගාලා බැලුවම පේනවා. දෙවියන්ගේ එහෙම අතපත ගන්න දෙයක් නැති වුණාට මනෝමය වශයෙන් එහෙම ඉන්ද්‍රිය පහක සුවේ උන්ට තියෙනවා. දෙවියන් යනවා අපි මෙන් ද්‍රව්‍ය ආහාර කොට අරගෙන සසම්බාරික කයක් හදා ගන්නා වූ කොටාසයක් නෙවෙයි. බුදු සමය දෙවියන්. වෙනත් ආගම්වල දෙවියන්ට විවිධාකාර සරතරස විකල්ප රූප හදලා තිබුණාට බැරි වෙලාවත් බුදු සමයේ විහාරස්ථානයක අඹලා තියෙන දෙවියන් යකෙක් වගේ ප්‍රේතෙක් වගේ භූතෙක් වගේ අඹලා නැහැ. බොහොම පියකරු විදිහට ලස්සන විදිහට ඔටුන්නක් පැලඳගෙන දෑත පුරා යම් යම් ආභරණ පැලඳගෙන අපට වඩා සුන්දර විදිහට අඹලා තිබෙනවා. ඒකෙන් හිතන්න එපා එහෙම ඝන රූපයක් තියෙනවා කියන එක. නමුත් ඔවුන්ගේ පිනේ තරමට ඔවුන්ට මනෝමය රූපයක් තිබෙනවා. ඔවුන්ට පංචකාමයේම මනෝද්වාරයයි. රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම මනෝද්වාරයෙන් තමයි හම්බ වෙන්නේ. ප්‍රසිතූ පැතූ සම්පත් ලැබෙනවා කියන එකේ තේරුම ඒක තමයි. බත්තර ගැටේ හිම කියන සාප්‍රක තියනවායි කියන්නේ. සිතන්න විතරයි යෝනේ එතකොට ඒක පහළ වෙනවා. හැබැයි මේවා හිතින් හදාගත්ත සිතුවිලි වල ලෝකයක් බව අපි අය දන්නේ නැහැ තාම. ඔක සිහිනයකට වඩා දෙවෙනි නෑ කියන එක අපේ අය තේරුම් ගන්න. සිහිනයත් ඉතින් සිහින පෙනෙනකොට ඇත්තනේ. අවදි වුණොත් එතකොට තේරෙනවා බොරුවක් කියලා. නමුත් ඒක සැපවල ඉහළ ප්‍රතිඵලයක් වශයෙන් පස්කම් සුවේහි ඉහළ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒක හිමි වෙන්නේ. අපිට මේ අටලෝදහම සම්බන්ධ ගැටලුවක් තියෙන්නේ. අපිට මේ ශරීරයේ මහලු වීම ඩෙලවීම පිළිබඳ ගැටලුවක් තියෙන්නේ. ඒ ඝනකයක් පරිහරණය කරන නිසා. ඒ දෙකම නෑ අරගොල්ලන්ට. ඒ නිසා සුවයි. මම සාමාන්‍යයෙන් විහිළුවට වගේ කියන්නේ දෙවියෝ උපදිනකොටම ලොකුයි. බඩ ගාගෙන යන්න, දන ගාගෙන යන්න, ඉඳුල් කට ගන්න. නැගිටින්න එහෙම ඕන නෑ. ස්වභාවය. චුත වුණාම ආදාහනය කරන්න, භූම දානය කරන්න ඉතුරුත් නෑ. ඒ කාරණේ ඝන සිරුරක් නොතිබූ බැවින්. අපි මේක තව ටිකක් විස්තර කරන්න ඕන. එතෙන්ද යන්නේ ඉන්ද්‍රයන් පහ පාවිච්චි කරලා දානේ සහ සීලේ නැත්තම් අන් අය සඳහා පරාර්ථයේ යෙදෙන පුද්ගලයින්ගේ චිත්තසංතානය පිනෙන් බරවීම, පිනින් පිරීම මුල් කොටගෙන. පිනින් පරලෝ යාමේ හොඳ පැත්ත. පිනින් පරලෝ යාමේ බාල පැත්ත දුගී දුප්පත් මනුස්සකම. පිරින් පරලෝ යාමේ මධ්‍යම පැත්ත උපතින්ම භවභෝග සම්පත්ති දරුවන් වශයෙන් උපත ලබන මනුස්සකම. පිරින් පරලෝ යාමේ හොඳ පැත්ත මේ සදිව්‍ය ලෝක. ඇයි මේක ආරාමයක් වෙලා තිබෙන්නේ? පංචකාම සම්පත්තිය. ඒ සම්පත්තියක්. ඔවුන්ට නැත්තම් මේ ගැඹුරු දහමක් වටහා ගන්න නැති ලෝකයාට ඊට එහා සැපත කියලා එකක් තේරෙන්නේ නැහැ. ලෝකෝත්තර සැපත කියලා එකක් තේරෙන්නේ නැහැ. මේකේ දුකක් තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා ඊට එහා බණක් අහන්න ඕන මේගොල්ලෝ. ඔය සමහර අය කියන්නේ කොහෙද අපායේ කොහෙද දිවි ලෝක ඔක්කොම මෙහෙනේ තියෙන්නේ කියලා. පුළුවන් තරම් හොඳට කාලා බීලා ඇඳලා ඉන්න මරුණාම එතනින් ඉවරයි කියලා නේ කල්පනා කරන්නේ. ඔවුන්ට පේන්නේ කයක්.
කය කොහෙවත් යන්නේ පොළොවට පස් වෙනවා පේනවා. මේ කය පාලනය කළේ කය මෙහෙවනු ලැබුවේ සිත බවත් බලකරුවා සිත බවත් ඒ සිතේ ක්ෂණික ක්‍රියාකාරීත්වයේ පංචස්කන්ධයගේ ඉදීම මෙරි නැති ඒකකයක් තුළ පැහැදිලි කරලා තිබෙන බවත් ඒවා පිළිබඳ තේරෙන්නේ නැහැ. මේ පරිහරණය කිරීමේදීම මේ භවගාමීත්වය තුළ ඉදිරි භවයේ සඳහා එකයි භවගාමී කියන්නේ. දැන් ඔබ රැකියාවක් කරනකොට ඔබේ රැකියාවේ වැටුපක් ලැබුණාට ඔබට නොදැනෙන්නම ඔබට විශ්‍රාම වැටුපක් සකස් වෙනවා. නැත්නම් අර්ථ සාධක කර්ම මුදලක් සකස් වෙනවා. මේ රැකියාව නැති කාලෙට ජීවත් වෙන්න ආපහුලා බා ගන්න. මෙලව වශයෙන් ඔබට මේක පේනවනේ. අර කර්ම රැස් කිරීමත් මේ වගේ එකක් තමයි. මෙලවින් එහා පැත්තට විපාක ගන්න පුළුවන් විදිහට එකක් එකතු වෙනවා. ඒක කර්ම විග්‍රහයේදී පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ආනිජ්‍ය කර්ම කියලා තුනකට බෙදෙනවා. නමුත් තුනම කර්ම. විපාක වාර්ගයේ මාර්ග තුනයි සැප වෙනස්කම් තියෙනවා. නමුත් කර්ම මාර්ගය. එතකොට අපට මේ ලෝකේ ජීවත් වෙන විට ඉන්ද්‍රිය පහක් හැමෝටම ලැබිලා තියෙනවා. කෙනෙකුට හතරක් වෙන්න පුළුවන් හැම පේන්නේ නැත්නම්. ඒවයින් ගන්නා වූ අරමුණු විඳින එකට තමයි පංචකාමය කියන්නේ. අරමුණු විඳිනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි මේවා මම මෙහෙම විස්තර කරන්නේ. අරමුණු විඳිනවයි කියන්නේ බාහිර වස්තුවක් විඳිනවා නෙවෙයි. අපි හිතන්නේ අපි මේ විඳින්නේ බාහිර තියෙන වස්තුවක සුවය කියලා. රූපේහි, ශබ්දේහි, ගන්ධේහි, රසේහි බාහිර වස්තුවක සුවය තමයි අපි මේ විඳින්නේ කියලා කල්පනා කරන්නේ. අන්න එහෙම බාහිර වස්තුවක සුවය විඳිනවා කියන කල්පනාව නිසා තමයි ඒවා පිටපස්ස හඹා යන්නේ. ඔවුන් මේවට ආශක්ත වුණාම නැත්නම් ඇලුනම ඒවයින් ගලවා ගන්න හරි අමාරුයි. ඒ නිසා මේවායේ තියෙනවා බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීමේ ගැඹුරු ඉගැන්වීම. ඒවා කෙරෙහි අවධානය යොමු කරන්න පොඩි නෝනක් තියෙන්න වෙනවා නැත්නම් කල්පනා ශක්තියක් තියෙන්න ඕන. සම්මර්ෂණ ඥානය කියන්නේ ඒක තමයි. දැන් ඔය ඔබට පැහැදිලි කරන මාසතුෙක් ගාථාවක තිබෙනවා ත්‍රිපිටකයෙන් ගත්ත සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ඔන්න බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම. මේක නෙමෙයි අපි දන්නේ. අන්න ඒක තමයි වෙනස. පුරුෂයාට නැත්නම් ස්ත්‍රියට කාමය කියන්නේ තමන් හදාගත්ත සංකල්පයක්, සංකල්පය තුළ තියෙන රාගයක්. විචිත්‍ර වූ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී බාහිර වස්තුන්ගෙහි ඇති කාමයක් නැත. ඒ බුදුන් වහන්සේගේ කියන්නේ. අපි හිතන්නේ බාහිර කාම වස්තුන්ගේ තමයි කාමයේ තියෙන්නේ කියලා. ඒ නිසා උන්ට ඔලියන් තියරුණාම මිදෙන්න පුළුවන් කමක් නැහැ. මේවා සරල උදාහරණ වලින් පැහැදිලි කර හැකියි. ඔබ මෙන්න මේ නියදිය නැත්නම් මේ කුලකය ගන්න. කන උදව් කරගත්තාම අපිට ලැබෙන්නේ ශබ්දයක්. ශබ්දය හටගන්නේ බාහිර තැනක. ගොරවන විට හෝ කුරුල්ලෙක් කෑ ගන්නකොට වාද්‍ය භාණ්ඩයක් වාදනය කරනකොට හෝ ගීතයක් ගායනකොට. එයින් පිට වෙන ශබ්ද තරංග තමයි වාතය ආශ්‍රයයෙන් අපේ කන් බෙරේ වැදිලා නැත්නම් කර්ණ සංකේ වැදිලා අපට ශබ්දයක් දැනුම් දෙන්නේ. හටගන්න එක වෙනයි අපේ කනේ වදින එක තව එකක්. කරන්නේ මේකට වටිනාකම් දෙන්නේ අපි විසින්. අර ශබ්දයේ විසින් නෙවෙයි. ඒ ශබ්දේ වටිනාකම නොවටිනාකම එහි තියෙන දෙයක් නෙවෙයි. අපි විසින් වටිනාකමක් දෙනවා. ඒකයි සංකල්ප කියලා කියන්නේ. දැන් මේ සමාජයේ මම දකිනවා මේක මෙන්න මේ විදිහට. ගීතයේ ශාස්ත්‍රීය පැත්තට ප්‍රිය කරන ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රිය කරන අය සමාජයේ ඉන්නවා. ඒක ඇහෙනකොට කන්දොස් ක්‍රියාව නැත්නම් කලබලේ කරදරේ නිදිමත එනවා කියන අයත් ඉන්නවා. ඔවුන්ට අර දඩිවිඩි සංගීතය, වේග රිද්ම සංගීතය
ඒකට හරි ප්‍රියයි. ඒ වේග රිද්ම සංගීතයේ ශාස්ත්‍රීය ශිල්පියාට කරදරයක්. මේ එකම දේ කොහොමද කරදරයක් සහ සුවයක් වෙන්නේ? ඒකෙම තියෙන දෙයක්. අර හැදෑරීම තුළ තමන් හදාගත්තා වූ මානසිකත්වය තුළනේ අර තියෙන්නේ. එතකොට ශාස්ත්‍රීය සංගීත ප්‍රිය බවක් ඇති කරගත්තා නම් ඔහුට ඒ ප්‍රියයි. එතකොට අර්ථ කර්කසයි. වේග රිද්මේට ප්‍රිය බවක් ඇති කරගත්තා නම් ඒක ඔහුට ප්‍රියයි. අනිත් එක කම්මැලි. මේ දෙකේ නෙවෙයි මේක තියෙන්නේ තමන් හදාගත්ත සංකල්පේ. ඔය අපි කතා කළේ කන මුල් කරගෙන විතරයි. ඒක ලස්සනට තේරුම් කරනවා තථාගතයන් වහන්සේ. ඇස කන නාසය දිවකය කියලා දොරවල් පහක් තියෙනවා. එකිනෙකට වෙනස් අරමුණු ගැනීමේ හැකියාවක් මේවට තියෙනවා. මේ අරමුණු ගැනීමේ හැකියාව මේ ඇස කන නාසය උදව්වෙන් සිතට පිහිටන්නේ. අරමුණු රසය විඳින්නේ ඇස හෝ කන හෝ නාසය නෙවෙයි සිතයි. ඒ අරමුණු රසයට විඳින්න හදාගන්නා සිත තමන්ට අයත් පෞද්ගලික මතයක්. එතකොට ඉදිරියේ ඉන්න පුද්ගලයා හමුවේදී අපට සිතේ හතුරෙක් හදාගන්න පුළුවන්. ඉදිරියේ ඉන්න ඒ පුද්ගලයා හමුවේම තව කෙනෙකුට මිතුරෙක් හදාගන්න පුළුවන්. ඉදිරියේ ඉන්න පුද්ගලයා හමුවේ තව කෙනෙකුට ගැලවුම් කරුවෙක් හදාගන්න පුළුවන්. ඉදිරියේ ඉන්න පුද්ගලයා හමුවේ තව කෙනෙකුට ඥාතියෙක් හදාගන්න පුළුවන්. හතුරාගේදී මිතුරාගේදී ඥාතියාගේදී ගැලවුම් කරුවාගේදී උපදින ආකල්ප සමානද? ඉදිරියෙන් තිබෙන එක දෙයයි. අර ආකල්පවල කාමයේ තියෙන ඉදිරියේ වස්තුවේද තමන්ගේ හිතේද? මේක තමයි බුදුදහමේ ගැඹුරු පැහැදිලි කිරීම. අපි මේ හදාගත්ත සිතුවිල්ලක් බාහිර ලෝකයේ තියෙන දෙයක් කියලා හිතාන නැවත නැවත තලු මරනවා. ඇති වෙන්නේ නැහැ. මන්දයත් සිතුවිල්ල හටගත්ත ගමන්ම නැති වෙන්න ඕනේ. ආගම් ભેදයක් ඒකට නැහැ, ಜಾති ભેදයක් නැහැ, දේශීය විදේශීය කියලා නැහැ. ස්වයංක්‍රීයවම සිත විඥානම් වික්කවේ පබංගුරං. භංගුරත්වයටපත් වෙනවා ශනිකව. ඒක තියන්න බෑ ඒකේ. ඒ භංගුරත්වයටපත් වෙන එක තුළ අපි යමක් තියන්න හදනවා. ඒ තියන්න හැදීමේදී තමයි අපි අර සිතුවිල්ල අල්ලා ගැනීමක් බවට පත් කරන්නේ. එතකොට තමන්ට ඕන කාම ලෝකයක් විඳින්න තමන් හිතේ හදා ගන්නවා බාහිර වස්තු උදව් වෙනවා. එතකොට තමයි ඒක බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි තමන් හදාගෙන විඳින දෙයක් කියලා හිතෙන්නේ. එතකොට මේක පුස් දෙයක් කියලා තේරෙන්නේ. දැන් මෙහෙම පැත්තට ප්‍රිය වුණාම ශරීරය අතහැරෙනකොට උන්ට ඊට අනුව නිර්මාණය කරගත්ත රතියක් හම්බ වෙනවා. නිර්මාණ රතිය දිව්‍ය ලෝකේ කියලා කියන්නේ ඒක. තව කෙනෙකුට අනිත්‍ය නිර්මාණය කරලා දීප එකක් හම්බ වෙනවා. ඒකට පරිනිම්මිත වසවත්ති කියනවා. අපි හිතන්නේ මේවා විඳින්නේ මම නැත්තම් මගේ ශරීරය. එහෙමනේ අපි හිතන්නේ මම විඳින්නේ ශරීරය කියලා. මේ පරලෝකීය දාට ශරීරයට මොකක්වත් විඳින්න බෑ. කොහොම අහිංසක පුරවැසියෙක් බවට පත් වෙනවා. පිට්ටුවට පිට්ටුනක් දෙන්නෙත් නැති තැනට. ඒ ශරීරය උදව් කරන මේ විඳින ධර්මතාවයේදී ශරීරය විඳිනවා නෙවෙයි. විඳීම අල්ලා ගැනීමෙන් මම හැදෙන බව තථාගතයන් වහන්සේ වදාරනවා. අන්නේ විඳීම අල්ලා ගැනීමෙන් නිදෙන එක තමයි පංචකාමය කියන්නේ. විඳීම මම බවට පත් කර ගැනීම. මේ සමාජයේ මේ පිටපස ඇලී ඉන්න හේතුව මම මේ පැහැදිලි කරන්නේ. මගේ ධර්ම දේශනාවල තියෙනවා හරිම සුන්දර උදාහරණයක්. මේක සැබෑ අත්දැකීමක් මට. ඒක ඔස්සේ තමයි මම මේ දැක්ම ඇති කරගත්තේ. වසර 25කට 30කට ඉස්සර සිද්ධියක් මේක. කොහෙදෝ ගෙදරක කාලාවිෂ කරපු මස් කටුවක් අරගෙන ඇවිදින් සුනකෙක්
පල්සල්ලත් බිම තියාගෙන කකුල් දෙක උඩ තියාන හපනවා. තද්ද කටුවක් බැවින් ඔවුන් විසි කරලා තියෙනවා මේ සතාට හැපුවට හැපෙන්නේ නැහැ. නමුත් මේ විදුරු මස කියන්නේ ටිකක් සියුම් දෙයක්. මේක හැපුවට හපන්න මොකද වෙන්නේ? ටික ටික තැලෙනවා. ඔබට බැරි වෙලාවක් දතක් කැඩුනත් හරි තුවාල වුණොත් හරි කටට ලේ ආවොත් ලේ වල රහ දැනෙන්නේ නැද්ද? දැකිලා වෙන්නේ නැති මම රහයි කියන්නේ. ඔබ දන්නවා ඒක ලේ වල රහ කියන්නේ. නම් සුනකයට ඒක තේරෙන්නේ නැහැ. මේ මස් කටුව හැපීමේදී ඔහුගේ විදුරු මස තුවාල වී ලේ ගලන්න ගන්නවා. මේ ලේ වල රසය විඳ නැවත නැවතත් මු මස් කටුව හපනවා. ඔහුට මස් කටුවේ රස දැනෙන්නේ තමන්ගේ ලේ වල රස දැනෙන්නේ. ලේ උපද්දවන්ට මස් කටුව උදව් වුණා. ලේ උපදවා දෙන්න මස් කටුව උදව් වුණා කියනවාම මස් කටුවේ මේ රසය නැහැ. ලේ වල රසය උහින්නේ. සුනකයාට කවදාවත් මේක තේරෙන්නේ නැහැ. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ බාහිරේ හට ගන්නා බැවින් මේවට මස් කටුවක් කියන්නේ ඔන්න ඕකයි. අපේ සිතේ පවතින රුචිකත්වයේ උපදවා ගන්නට මේ හේතුවක් විතරයි. ඒ හේතුව උදව්වෙන් තමන් රුචි පරිදි මේක උපදවා ගන්න එකට තමයි සංකප්ප රාගෝ කියලා කියන්නේ. පුරුෂයාට කාමයේ කියන්නේ සංකල්ප රාගය. එතකොට මේ බුදු සමයෙන් උගන්වනු ලබන්නේ කාමය අසාරයි කියලා ඔන්න ඔය නිසයි. මේවා අතහැරලා කැලේට යන්න නෙමෙයි මේකෙන් කියන්නේ අතහරිත තේරුම් ගන්න. මේ සිතුවිල්ල විඳින්න නැවත නැවත උපදවා ගන්න වෙනවා. මොකද සිතුවිල්ලේ ස්වභාවය හටගත්ත ගමන් නැසෙන එක. ඊයේ වින්ද අද වින්ද හෙට අනිද්දා දිගින් දිගට විඳින්න වෙනවා. විඳින්න නම් නැවත උපදවා ගන්න වෙනවා. උපදවා ගන්න නැවත උපදවා ගන්න හේතු තියන්න වෙනවා. නැවත උපදවා ගන්න තියෙන හේතු තිබුවොත් මේ ජීවිතයේ අවසානය දක්වත් නැවත උපදිනවා. ශරීරය අතහැරුණත් හොයන පැත්තට එහාටත් නැවත උපදිනවා. පුනර්භවය. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කියන්නේ ඒක තමයි. ඒ සිතුවිල්ල විඳ ගන්න ගියාපුහම කොතරම් කර්කස අත්දැකීම් වලට කොතරම් බියකරු අත්දැකීම් වලට මේ සමාජයේ මුහුණ දෙන්න වෙනවාද? ඒකක්වත් අර සිතුවිල්ලට වසඟ වුණාම දුකක් වශයෙන් තේරෙන්නේ නැහැ. අපි කියමුකෝ කළු ගලක වැඩ කරනවා. මිනිරම් පතලක වැඩ කරනවා. තාර දාන තැනක වැඩ කරනවා. දුම් වදින තැනක වැඩ කරනවා. සැපද විඳින්නේ? ඇයි මේ වැඩ කරන්නේ? මේ වැඩ කරලා උපදවා ගන්න වැටෙන්න ජීවිතේ ගෙනියන්න පුළුවන්. අනිකුත් කාරණා විඳින්න පුළුවන්. අර පුංචි සිතට එන දේ විඳින්න මේ විශාල බර අවුව වැස්ස පින්න පීඩාවකින් තොරව කරගහන්න උට ශක්තියක් ලබා දීලා තියෙනවා. එහෙමයි මේ සත්‍යයා බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවන් නොහිටින තාක්කල් රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ඔස්සේ පියනගන්න. එතකොට අපි ඒකට කියන්නේ ඔලියන්ති ඒකේ. ඊට එහා නිවනක් ඒගොල්ලන්ට ඕන නෑ. ඒක නැවත නැවත ලබා ගන්නට ජීවිතේ හොයින් එහාට කොච්චර කල් හරි අනේක තමයි කොපමණ කල් හරි ඔලියන්ති ඒකේ. ඔලියන්ති ඒකේ සමාන වෙනවා ධම්සක් පැවතුම් සූත්‍රයේ අත්හල යුතු අන්ත දෙකෙහි පළවෙනි අන්තයට. අත්ථ කාමසුකල්ලිකා යෝචායන් කාමසුකල්ලිකානෝ යෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පුතුජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මම හිතන්නේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන කරුණ වෙනත් ආකාරයෙන් පැහැදිලි කරන සූත්‍රයක් තමයි මේ දිට්ඨිගත සූත්‍රය කියලා කියන්නේ. එහෙමයි මේ සත්‍යයා බුදුන් වහන්සේගේ ධර්ම දේශනාවන් නොහිටින තාක්කල් රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ඔස්සේ පියනගන්න. එතකොට අපි ඒකට කියන්නේ
ඔලියන්ති ඒකේ ඊට එහා නිවනක් ඒගොල්ලන්ට ඕන නැහැ. ඒක නැවත නැවත ලබා ගන්නට ජීවිතේ හොයින් එහාට කොච්චර කල් හරි අනේක තමයි කොපමණ කල් හරි ඔලියන්ති ඒකේ. ඔලියන්ති ඒකේ සමාන වෙනවා ධම්සක් පැවතුම් සූත්‍රයේ අත්හල යුතු අන්ත දෙකෙහි පළවෙනි අන්තයට. අත්ත කාමසුකල්ලිකා යෝචායන් කාමසුකල්ලිකානෝ යෝගෝ දුක්ඛෝ හීනෝ ගම්මෝ පුතුජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. මං හිතන්නේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන කරුණ වෙනත් ආකාරයෙන් පැහැදිලි කරන සූත්‍රයක් තමයි මේ දිට්ඨිගත සූත්‍රය කියලා කියන්නේ. ඔබේ මව්පියන් මේ ලෝකෙ විඳලා මිය ගියා. ඔබේ මව්පියන්ගේ මව්පියනුත් මිය ගියා. අවුරුදු 1500ක් තිස්සේ ආපු අය මේක විඳලා මිය ගියා. තව ඉස්සරහටත් එහෙම වෙනවා. කවුද ඇති වෙලා මේ යන්නේ? එපයි කියලා මේ යන්නේ කවුද? එබැවින් ඒකම හොයාගෙන නැවත එනවා. නැවත නැවත කොතරම් කල් වින්දත් මේ සිතුවිල්ල ඇති වෙන නැති දෙයක් ඒක ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා තමයි පිපාසයට ලුණු දිය පානය කිරීම කියන වචනේ අරගෙන ඔබ සමහර පිපාසය අත්දකලා ඇති. ලුණු දියෙත් තියෙන දියනේ ගිලෙන කල් පිපාසය සංසිඳනවා වගේ දැනෙනවා. අනතුරු අර ලුණු වල රසයත් එක්කලා පිපාසය දෙගුණ වෙනවා. මේක හොඳයි සැපයි සාන්තයි කියලා ඉල්ලන්න ගියොත් ඉල්ලන්න එහාට යනවා. සෑහීමටපත් වෙන්න බෑ. සරල තැනකින් පටන් අරන හොඳ එක ඔස්සේ විකෘතිය දක්වා යනවා. මේ වර්තමාන සමාජයේ ඔය පිළිබඳ අර්බුදයකුත් තියෙනවා. කාම සම්පත් පිළිබඳව නීති වෙනස් කරලා අපිට මේක වෙන විදිහකට විඳින්න දෙන්න කියලා නීති වෙනස් කරන්න ඉල්ලන අයත් තියෙනවා. ස්වාභාවිකව දීලා තියෙන තත්වයට එහා විකෘති තත්වයනොත් නීතිගත කරන්නයි කියලා. මොකක් හෝ හේතුවක් වුණත් තියෙන්න පුළුවන්. නමුත් ඒ තවදුරටත් පරිහානිය කරා යන මගක්, ඒ තවදුරටත් චිත්තාභ්‍යන්තරෙහි ඊට එරෙහිව ද්වේෂය වැඩෙන මගක්. එහි ප්‍රතිඵලය අන්තිමට ඒක නොලැබෙනකොට කාමරාගට එරෙහි නම් ව්‍යාපාද. ඒ නිසා තමයි ප්‍රමාණවත් මට්ටමකින් දීලා තියෙන නීතියෙන් එහාට මේවට නිදහස දෙන එක ආධ්‍යාත්මික වශයෙන් රටක සැපතට යහපතට ඔවුන්ගේ දියුණුව පිණිස හේතු වෙන්නේ නැහැ. ඔලියන්ති ඒකෙහි ඒ කොටසට මම කියන්නේ විකෘතිකාමය. නමුත් සමාජයේ පවතින මට්ටමේදී ප්‍රකෘතිකාමයක් විඳින්න තහනවා. තේරුම් ගත්ත පුද්ගලයාට කාම උපාදානිය අතහැරෙනවම කාමයේ කැමැත්ත කියන එක අතහැරෙන්නේ නැහැ. ඒ තවදුරටත් සොයා යන ඕනෑකම අතහැරෙනවම ලැබෙන එකක් අතහැරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඔක මෙහෙමයි කියන්නේ. පෙළ හැදිලා පිරිසක් තරන් බලන්න යනවා. එතකොට ඕන්න තරන් බලන්න තියෙන නිසානේ. මමත් වාහනේ නැගිලා ධර්ම දේශනාව සඳහා පාරේ යනවා. මට තරම් පේනවා. අරගොල්ලෝ තරම් බලන්න යනවා. පේන එකේ මම ඒ පිටපත පස්සෙන් පැල්ලිලා පේන්නේ නැහැ. පේනුනහම ඉතින් මම බලලා යනවා. නමුත් බලන්න යන අය එහෙම නෙමෙයි දිවාරය දෙකේ ඒ ඔස්සේ යනවා. අර බලන එකයි පේන එකයි අතර වෙනසක් තියෙනවා. අහන එකයි ඇහෙන එකයි අතර වෙනසක් තියෙනවා. අපි මේ ලෝකේ ජීවත් වෙන බැවින් අනිත් අය කරන කාරණා නිසා ඔය ඇහෙන පේන එක නවත්තන්න බෑ. ඇහෙන පේන එක වෙනයි අහන පේන එක හදාගත්ත දෙයක්. ඒ හදාගත්ත දේ සිතේ උපදවා ගන්නට බාහිර කාරණේ යොදා ගන්නවා. මස් කටුවක් වගේ. ඒකේ උදව්වෙන් තමන් සිතුවිල්ලක් උපදවාගෙන සිතුවිල්ල රස විඳිනවා. ඒ සිතුවිල්ලේ රස විඳීමමයි මම වෙන කවුරුත් නෙමෙයි. ඒක මගේ, ඒක මම, ඒක මගේ ආත්මය. මේ පිළිබඳ හොඳ තැනක් තියෙනවා. ඒකට කියන්නේ ဒုတိ ය අසුතවන්ත සූත්‍රය. මම මේ පසුගිය දවස්වල ධර්ම දේශනා ගණනාවකට ඕක ඇතුළත් කළා.
එහි තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මිනිස් වර්ගයා මේකේ පල්ලෙහා කොටසෙත් මේ කොටස තියෙනවා. මෙතනින් පැහැදිලි කරපුවාම ඒක ලේසි. දැනෙනවලු මේ දි รา යාම පිළිකුල නැත්නම් මේ ශරීරයේ ස්වභාවයක් සදාකාලික නැති බව. ඒ නිසා ඒක නැතුව ඉන්න තියෙනවා නම් කැමතියි. හැබැයි සිතට එන දේ මමත්වයෙන් ගත්ත සබ පුද්ගලයාට කියන්නේ පෘථග්ජනයයි. ඒ නිසා ඒකෙන් මිදෙන්න පෘථග්ජනයාට තේරෙන්නේ නැහැ කියලා කියනවා. අර සිතට එන දේ මමත්වයෙන් අරගන්නවා කියලානේ පෙන්නලා තියෙන්නේ. දෙවෙනි පදයේදී ලස්සන දෙයක් පෙන්නනවා. කය අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් 70ක් තියෙන බැවින් කයේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. ගන්න කියලා කියනවා නෙමෙයි. ඒක සාධාරණයි. සිත මොහොතකින් ඇති වී නැති වෙන බැවින් උදේ උපදිනස දවල්ට නැති බැවින් දවල් උපදිනස හවසට නැති බැවින් මේ ඇති වී නැති වෙන සිතේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නේ කියලායි බුදුහාමුදුරුවෝ අහන්නේ. නමුත් මේ පංචකාමයේ තුල මේ සිතේ ඉන්න මම තමයි මේ හොයානේ යන්නේ. ඒ සිතේ ඉන්න මමට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. ඒ සිත තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට බෙදන්නේ. ඇසෙන්නම් රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ. කනෙන්නම් ශබ්ද රූපයේ මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහ. ඒ වගේ දොරවල් හයෙන්ම වේදනා සංඥා සංකාර විඥාන හයක්. එතකොට ඒක සක්කාය. සක්කාය අසාධාරණයි හෝ වැරදි කියලා නෑ ත්‍රිපිටකේ. සක්කාය සංයෝජනයක් නෙවෙයි. සක්කාය දිට්ඨිය සංයෝජනයක්. ඒ දිට්ඨිය 아무තෙන් හිතෙන් දෙන එකක් නේ. ඒකට අපි කියන්නේ අරමුණු සක්කාය දිට්ඨිය බැඳීම කියලා. අරමුණෙහි ලෝභය හෝ රූප ශබ්ද ගන්ධ රස මොකක් හෝ කාමයේ තියෙනවා නම් කැමැත්ත. ඒක අල්ලගත්තාම ඒකෙන් මමත්වයේ හැදෙනවා. දැන් රූප තණ්හා රූප කාමය. දැන් දිට්ඨි. ඒ දිට්ඨි තමයි මේක නැසුණට ඉදිරියට උපදවන්න හේතුවක් ඉතුරු කරන්නේ. ඒ දිට්ඨි තමයි ආස්වාදය කියන්නේ. ඒක නිසා ඉදිරියට සසරට ඇවිදින්න සිදුවෙන එක තමයි ආදීනවය කියන්නේ. ඒ නිසා තමයි මේ දිට්ඨි කොට ගැනීමෙන් මිදෙන්න ඕනේ. නිස්සරණය. මේ තථාගතයන් වහන්සේ ත්‍රිපිටකය පුරා දේශනා කරලා තියෙන ධර්ම කරුණු. මේ ධම්මං දේශීය මානෝ ඒක භව නිරෝධාය සඳහානේ. ධර්ම දේශනා කරනකොට අර ඉන්ද්‍රිය ගෝචර සැපතට ඇලුන මුලා වුණ අය. තව ටිකක් මේ පැත්තකින් විස්තර කරන්නම්කෝ. වැරදි අසාධාරණ විදිහට ලක්ෂ කෝටි සංඛ්‍යාත ධනෙ උපදවන්න ක්‍රම මේ රටේ තියෙනවා. සල්ලි වන තරම් තියෙනවා නම් දෙමහල් තිමහල් සිව්මහල් වායු සමනය කර නිවාස හදා ගන්න පුළුවන්. ලක්ෂ වෙනුවට කෝටි සංඛ්‍යාත සූපහසු වාහන ගන්න පුළුවන්. ඔහුට මේවා ලැබුණේ මේ වෙනදාමින් නම් ඔහු ඒවට රුචි. ඔහු ඒක අතාරින්න කැමතිද? මට මේ සියලු සැප ලැබිලා තියෙන්නේ මේකෙන් කියලා ඒක දුකයි කියලා හිතනවද ඔහු? එවැනි ඉබඳු පුද්ගලයන් බණ අහන්නේ නැහැ, තේරෙන්නෙත් නැහැ, අහන්න ඕනකමකුත් නැහැ. වුන් ඒ මත්තේම ජීවිතේ කොතනින් හරි වෙඩි කාලා විනාශ කරගන්නවා. ඒවා වැරදි ක්‍රියාමාර්ග නිසා ඒවා අතර සටන් තියෙනවානේ. ඒ පුද්ගලයන් අතර මේ කිරුළ සඳහා සටන් තියෙනවා. දේශපාලන ලෝකයේ කිරුළ සඳහා සටන් තියෙනවා වගේම පාතාල ලෝකයේ කිරුළ සඳහාත් ඔවුන් අතර සටන් තියෙනවා. දේශපාලන ලෝකයේ සමහරට ඒක බැන ගැනීම විතරයි. පාතාල ලෝකයක අනිවාර්යයෙන්ම වෙඩි තබා ගැනීමෙන් කෙලවර වෙනවා. එහෙම තමයි මේ ලෝභය, දේශය, මොහය ඒ පුද්ගලයාගේ මානසිකත්වයට අනුව තමයි පාවිච්චි වෙන්නේ. යහපත් මානසිකත්වයක් නම් ඒක හානි කර විදිහට පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් අයහපත් මානසිකත්වයෙන් නම් හැදුනේ අනිවාර්යයෙන්ම ඔහු විතරයි ඉන්න ඕන, ඔහුට හානියක් වෙන්න එනවා නම් ඊට ඉස්සලා අනිත් අය විනාශ කරන්න ඕන. දැන් අපි මේ කතා කරමින් ඉන්නේ ඔලියන්ති ඒකේ කියන්නේ ඔය කාමය කියන අරමුණු රසය ඔස්සේ ඒවා පිටුපස යන පුද්ගලයාට බුදුබණ වැඩක්. ඔවුන් බුදුබණ යොදාගන්නේ ඒ සම්පත් මට නැවත නැවතත් ලබා ගැනීම සඳහා. මම ඒක සාධාරණ විවේචනයකට ලක් කරන්නම්, හැබැයි මට දොස් කියන්න එපා. අපි මේ පුණ්‍ය කර්මයන්ගෙන් යෙදෙන අයගේ මානසිකත්වය පරීක්ෂා කරලා බැලුවොත්
මේ පුණ්‍ය කර්මයන්ගේ ආත්මාර්ථය සඳහා කී දෙනෙක් යොදාගෙන ඉන්නවද පරාර්ථය සඳහා කී දෙනෙක් යොදාගෙන ඉන්නවද ඔබට තේරෙවි. මේ කරන පරිත්‍යාගයන් අසරණින්ගේ යහපත සඳහා කරලා සතුටක් ලබා ගැනීම සඳහා කරන අය කී දෙනෙක් ඉන්නවද? මේ කරන පරිත්‍යාගයන් ලබන සැරේට දෙගුණයක් මට ලබා ගැනීම අදහසින් කරන අය කී දෙනෙක් ඉන්නවද? එක දෙකක් නෙවෙයි. මම මෙහෙමයි උදාහරණයක් කියන්නේ. ඔන්න කෙනෙක් ඉන්නවා ගමක. ඉන්නවා ඉතින් අසනීපයක් මොකක්වත් නැහැ. ඒ නිසා අනිත් අය ගැන බලන්නේ නැහැ මොකක්වත්. අසනීප වුණාට බේත් ගෙනත් දෙන්න යන්නේ නැහැ. බේත් ටිකක් ගෙනින් දෙන්න උදව් කරන්න යන්නේ නැහැ. ඔහුට අසනීපයක් හැදෙනවා. දැන් ඉතින් කවුරු හරි නැකත්තරුවේ බල්ලා කියනවා ඕකට ඉතින් බෝධි පූජා තියන්න ඕන බේත් වලින් කියලා. දැන් ඉතින් කැලේ තියෙන කොළයි කොත්තමල්ලි ඔක්කොම ගිහින් බෝධිය ගාව පුරවනවා. මොකටද මේ? බෝධියට ලෙඩ හැරී කියලාද? නෑ Tamanට අසුව වෙන්නේ. දැන් ආත්මාර්ථය නෙමෙයිද? එතෙක් ඒක ලෙඩෙකුට පූජා කරන්න ලෙඩෙකුට පරිත්‍යාග කරන්න කල්පනා වුණේ නැහැ. දැන් ලෙඩක් හැමනා Tamanට හොඳ වෙන්න බෝධියට වේද පූජා කරන්න. ඒක බුදු පිළිවෙලට වේද පූජා කරනවා. බුදු පිළිවෙලට වෙන්නෙත් නැහැ, බෝධිය ලෙඩ වෙන්නෙත් නැහැ. Tamanට හොඳ වෙන්න වෙනවා. ඒක තමයි ලබන්ට දෙන එක. මේ ලබන්ට දෙන එකේ ලෝභය තියෙන්නේ. ඒක ආත්මාර්ථය තියෙන්නේ. තථාගතයන් වහන්සේ වදාරන්නේ පරත්තම් පටිපජ්ජති. හොඳයි අන්ධ විකල හරි මන්ද බුද්ධික හරි තවත් කොතන හරි ඉන්නවා. බෙද වෙලා ඉන්නවා. මුදල් වත්කම් නැතුව ඉන්නවා. බෙදට බෙහෙත් ගන්න කල්ලි හරි එහෙම නැත්නම් බෙහෙත් ටික හරි උටකින් පාවිච්චි කරනවා. දැන් ඔහු සුව වෙන්නේ නැද්ද? අපි දැන් බැලුවේ මට ලැබෙන එකද ඔහුගේ සුවේද? හැබැයි මේක විපාකයේ සංසාරේ තියෙවි. ඒක බලාපොරොත්තු වෙන්න ඕනනේ. පව කරන මිනිස්සු මට විපාක දියන් කියලා ඉල්ලන්නේ නැහැ නේ කවදාවත් විපාක හම්බ වෙන්නේ. මම හැමදාම කියන දෙයක්. ඒ නිසා මේ ක්‍රියාවලියේදී අන් අයට ලැබෙන යහපතට වඩා තමාට ලැබෙන දේ ගැන කල්පනා කරන අය පින ආත්මාර්ථකාමී ලෙස දා ගන්න අය. මම කියන්නේ පින වැරදි නෙවෙයි ආත්මාර්ථය වැරදි කියලා. අපිට බැරිද? ඒ බඳු කෙනෙක් දැකලා උදව් කරලා එතන බෝඩ් එකක් ගහන්න නැතුව බදු සහනයක් ලබන්නේ නැතුව නම කියව ගන්න නැතුව අහිංසකව සතුටු වෙන්නේ. පුළුවන්. ඒක තමයි මම දකින දේ. ඒ සඳහා කිසිම ප්‍රශංසාවක් ප්‍රශස්තියක් අපට අවශ්‍ය නැහැ. අපෙන් කෙරෙන්න ඕන දේ අපි කළා අපට හැකි නිසා. ඒ தത്വයට මේ මිනිස් සමාජයේ දියුණු නැහැ වැරදි පැත්තට යන්නේ. ටිකක් දීලා හුඟක් ලබන්නේ. මගේ කොළු කාලේ විශ්වවිද්‍යාල පැත්තේ හදලා තිබිච්ච හැල්පාලි පාට දෙකක් මට මතක තියෙනවා. සැබෑ පාලි නෙමෙයි ඒකයි හැල්පාලි. මේ අය ඒ කාලේ හිටියනවා විශ්වවිද්‍යාලේ මට මතකයි. ඒක ත්‍රික්කලම් දානංච දසදහසක් ත්‍රික්කලම් ලම්බති. එක ත්‍රික්කලයක් දුන්නාම ලබනාත්තට 10000ක් හම්බ වෙනවා. ඔක තව පැත්තකට හදලා ඒක සුරුට්ටම් දානංච. ඒක සුරුට්ටුවක් දන් දීපුවාම සුරුට්ටු 10000ක් හම්බ වෙනවා. මේ හුඟක් ලබන්න නම් පින් කරන්නේ මට නම් ඒකේ ලෝභය තියෙනවා වරුනම පින්ද කියලා තේරෙන්නේ නැහැ. එතකොට බුදු සමයේ පෙන්නන කර්ම විපාක පුණ්‍ය විපාක මතුවට Taman සඳහා යොදා ගැනීම නැමැති ආත්මාර්ථය හිත ඇතුලේ හැංගිලා තියෙන බව තේරෙන්නේ නැද්ද? පරත්තම් පටිපජ්ජත කියන තේමාවට ගැලපෙනවා. අපි කියන්නේ යහපත් දේ නවත්තන්න නෙවෙයි. ඒතේ තිබෙන මේ චේතනාවේ අපිරිසුදුකම අයින් කරගන්න. මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන්ම මට කිව්ව හැකි වුණා. මේ ගොඩනැගිල්ල වහලේ සඳහා ලක්ෂ 18ක් වියදම් කරු කෙනෙක් මම දන්නවා. බලන්න කොතන හරි නම ගහලා තියනවද කියලා. ඕක තමයි මගේ තේමාව. අපි එහෙම වෙන්න ඕන. කරන්න ඕන දෙයක් නැත්නම් කරන්න. ඒකට තහනම් මොකක්වත් නැහැ බුදු සමයේ. යහපත් ක්‍රියාකාරකම් සඳහා කාලය ධනය ශ්‍රමය කැප කරන්න මොනම තහනමක්වත් නැහැ. ඒක කරන්න. ඒ නිසා මේ පළවෙනි කොටසේ පෘථග්ජන පුද්ගලයා මේ රූප ශබ්ද ගන්ධ රස මේ දේවල් ලෝකේ තියෙන දේවල් මම ඒවා ලං කර ගන්න ඕනේ කියලා ඒවායේ ආශ්‍රයෙන් සිත රවට්ටා ගැනීම පසුපස ලුහු බැඳීමට තමයි මේ කාම සම්පත් කියන්නේ. ඒවා ලෝකේ නෑ ඇත්තටම තමන්ගේ හිතේ තියෙන. සිතේ තියෙන දේ නැති වෙනවා නැවත නැවත කොතරම් මොකදවා ගත්තත් නැති වෙනවා ඇති වෙන්නේ නෑ. ඒක තමයි නිවන කියලා හිතන එක තමයි කාමසුකල්ලිකාන යෝගය කියන්නේ. ඊට එහා ලෝකෝත්තර සෝයක් හරි මොකක් හරි නෑ. ඒ ඉන්ද්‍රිය ගෝචර හැපත තමයි ලබන්නේ. දැන් ඉතින් මේ අයට මේ පිටුපස මේවට ආසක්ත වුණ අයට බන ඇහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, අවධානය යොමු වෙන්නේ නැහැ, නුවණක් නැහැ.
අතෙන්නම වැටෙනවා. ඔය ඔතනින් ඔය කරුණ තේරුම් ගත්තාම තමයි අපි මේ රැයටත් හීන බලන්නේ දවල්ටත් හීන නේද බලන්නේ කියලා තේරුණොත් නේ හීනේ වැඩක් නිස්පල දෙයක් කියලා තේරෙන්නේ. මේ හීන පේනකොට තේරෙන්නේ නැහැ. නමුත් අවදි වුණාම දැන් වෙනවා හීනේ තමයි ඔක දැකලා තියෙන හීන කියලා. මේ බුද්ධ කියන පදයෙන් පෙන්වන්නේ දවල්ටත් හීන බලනවා කියන එක පිළිබඳ තේරුම් ගැනීමෙන් අවදි වීම. සිතට මුලා වූ ලෝකයක් තුළ සැප ටිකක් ලබනකොට දුක් ගොඩක් විඳිනවා කියන එක පිළිබඳව. ඔලියන්ති ඒකේ. එහෙනම් එතන ඒ තමයි එක දිට්ඨිගත බව. දිට්ඨිගත. සක්කාය දිට්ඨිය දිට්ඨිගතයි. තව කොටසක් තියෙනවා. අතිධාවනය කියන්නේ සීමාව ඉක්මවා යාමනේ. තව කොටසක් ඉන්නවා විභවං අභිනන්දති කියලා. මේ ශරීරය සම්බන්ධයෙන් ගත්ත අට්ඨියති හරායති ජිගුච්ඡති. පිළිකුල් කර. පිළිකුල් කියලා හිතනවා. එහෙම නැත්නම් කැමති වෙන්නේ නැහැ. මිදෙන්න කැමති. ඒ නිසා හිතනවා මේ කයනේ මම කියන්නේ. මේ කයෙකින් ජීවිත අවසානයේ පොළොවට පස් වුණාම එතනින් පුච්චලා දාපම කවුරුවත් යන්න කෙනෙක් නැහැ. කය නැතුවම ඊට පස්සේ ඊළඟ මරණයෙන් එහා පැත්තට මැරුණාම දිරන්නෙත් නැහැ, මැරෙන්නෙත් නැහැ, උපදින්නෙත් නැහැ. ඒක තමයි නිවන. මැරුණාම ආයෙ උපදින්නේ නැත්නම් නිවන කියලා හිතන පිරිසක් අද රටෙත් ඉන්නවා. මේක තමයි අතිධාවනය. මතක තියාගන්න. ඒ අතිධාවනය කියන්නේ සීමාව ඉක්මවා ගිහින්. උච්ඡේද. වර්තමාන සමාජයේ බෞද්ධයන් අතරත් නිවන කියන්නේ මරුණෙන් පස්සේ ලැබෙන දෙයක් කියලා හිතන්නේ. කය දිරා යනවා පොළොවට පස් වෙනවා. කයක් හම්බුනේ නැත්නම් දිරා යන්නේ පොළොවට පස් වෙනවා. ඉපදුනේ නැත්නම් මැරෙන්නේ ලෙඩවීමක් නැහැ කියලා එහෙම තමයි නිවන ගැන හිතන්නේ. මේ කය කියන පඨවි ආපෝ තේජෝ වායු හතරෙන් මිදීම නම් නිවන කියන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ අවුරුදු 80න් පස්සේ නිවන ලබලා තියෙන 35 ලබලා නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ වදාරන්නේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බාන ධම්මං දේශේති. උන්වහන්සේ 35 දී නිවිලා තමයි ධර්ම දේශනා කරන්නේ. ඒක කය තියද්දී නිවිලා තියෙන්නේ. කය මිදලා නෙවෙයි. එහෙමයි හිතන්න ඕන. එනිසාම තමයි පඨවි ආපෝ තේජෝ වායු හතර සර්පෙන් හතර දෙනෙක් මේ හතර දෙනාගෙන් මිදෙන එකයි නිවීම කියන ආසි විසෝපම සූත්‍රයේ ඉගැන්වීම ගැලපෙන්නේ නැත්තේ. බණපතක් වශයෙන් මේ සූත්‍රයේ මේක තියෙනවා. මගෙන් කවදාවත් ඕක අහන්න හම්බ වෙලා නැහැ ඕගොල්ලන්ට. මම කියන්නේ නැත්තේ මට ඒකේ පෙළ වැරදි නිසා. එහෙනම් මේ සමාජය තුල නැද්ද එහෙම කණ්ඩායමක්? මේ ජීවිතේ විතරයි. මරුණාම මෙතනින් එහාට ආයෙ උපදින්නේ නැහැ. එහෙනම් ඉන්නකල් කාලා බීලා ඉන්න හොඳට. ඔවුන් කය මුල් කොටගෙන සිතන්නෝ මනෝහුබ්බංගම වුන්ට තේරෙන්නේ නැහැ. කය වචනයටත් මුල් වෙන්නේ සිත. සිත නැත්නම් කය වචනයක් නැහැ. සිතට මුල් වෙන්නේ සිත. මේකේ ක්‍රියාත්මක වෙන්නේ සිත. මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන මනසාතේ අදුට්ඨේන. මනසයි ශ්‍රේෂ්ඨ මනසෙන් හටගන්නේ ප්‍රසන්න මනසෙන් දුෂ්ට මනසෙන්. ක්‍රියා කළොත් ඒ අනුව ඔහුට මේ විපාක වාරයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මරණයටපත් වන පුද්ගලයාගේ සිත මෙහෙන් එහාට යනවා කියලා ඉගෙන ගන්න හැම එපා. ඒවා බුදු සමයේ තියෙන දේවල් නෙමෙයි. අපි හිතන් ඉන්නෙත් එහෙම තමයි. මැරුණා දැන් බර නැහැ. පෙට්ටියේ ඉන්නේ දැන් ගිහින්. මේවා ගැඹුරු කාරණා. හැබැයි මේ ජීවිත අවසන් වෙනකොට අර චිත්ත අභ්‍යන්තරයට ශේෂ කළා වූ හේතු තියෙනවා තණ්හා අනුසය කියලා. ගොයන් ගහ පැහිලා මේ යන විට බී ඇටයට බීජ ශක්තිය ගබඩා කරලා මේ යනවා. දැන් බීජ ශක්තියට අවශ්‍ය උණුසුම සීතල ආදී කොට ඇති මේ වාතයේ ජලය වගේ දේවල් ලැබුණාම බීජය ප්‍රරෝහණය වෙනවා. මේ බීජය කියන්නේ ගොයන් ගහද? නෑ. ගොයන් ගහ අනාගතයට තබපු එක ඊළඟ પરම්පරාවක් සඳහා. ඒ ගොයන් ගහට ආයෙ පැලයක් හදන්න පුළුවන් බීජයට. ඒ බීජය අතට අහු වෙනවා. ඒ නිසා අපි ඒක පිළිගන්නවා. කර්ම බීජ අහු වෙන්නේ නැහැ අතට. ඒ බීජයෙන් තමයි මේ රෝපණය වීම සිදු වෙන්නේ. එහෙනම් මේ බීජ කර්ම මාර්ගයේ පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම ඔස්සේ රැස් වෙනවා. එහෙනම් ඊට අදාළ පැලවීම පවෙන් අපාය යන එක එතන පැලවෙන එක.
පිනෙන් දිව්‍ය ලෝකේ මිනිසුන් නොදෙන එක එතන පැලවෙන එක. ධානයෙන් රූපී අරූපී බවතල යන එක එතන පැලවෙන එක. ඇයි බීජ රැස් කරේ පැලවෙනවනේ. භවගාමී. තථාගතයන් වහන්සේ භවගාමියෙක් නෙමෙයි භව නිරෝධගාමියෙක්. භව නිරෝධාය ධම්මං දේශිය මානෝ. උන්වහන්සේගේ ධර්ම දේශනාව තියෙන්නේ භව නිරෝධය සඳහා. මේ අන්ත දෙකේ බුදුරජාණන් වහන්සේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ උපදේශයක් නැහැ. මේ දෙකේම ඇවිදින්න ඇරුණාම ඒ කාමයේ නැමැති අරමුණේ සුඛය විඳින්න ඉතුරු දුක්ඛ විඳින්න ඇරුණාම ඊට එහා ලෝකෝත්තර දෙයක් ලැබෙන්නේ නැහැ. කෙලවරකුත් නැහැ. අති දීර්ඝ සංසාර ගමන. සෙව් අරමුණ නොලැබෙන නිසා නැවත නැවත ඉදිරියට හොයන. දැන් මේ අතර ඉන්නවලු තව පිරිසක්. චක්කුමන්තෝ පස්සති. ඇස් තියෙනවා නම් බලන්න. අන්න අපි දැන් මේ චක්කුමන්තෝ වෙන්නේ කොහොමද බලන්න ඕන. චක්කුමන්තෝ කියන්නේ මේ තියෙන ඇස් දෙක නෙමෙයි මේට එහා දකින්න පුළුවන් නෝන. කතංච බික්කවේ චක්කුමන්තෝ පස්සති. භූතං භූතතෝ දිස්වා භූත වශයෙන් දැක. නිබ්බිදාය විරෝධාය විරාගාය ධම්මං දේශේති. නැත්නම් ඒ නික්මීම සඳහා ඒ නිදීම සඳහා ඒ විරාගය සඳහා කටයුතු කරන්න ඕන. මොකද්ද මේ භූත කතාව? ඒ භූත කතාව දන්නේ නැතුව සතර මහා භූත කියලා කියන්නේ. භූත කියන්නේ හටගත් කියන එකනේ. මොනවද ඔබ ළඟ හටගන්නේ? මේ කතා කරන්නේ මව් කුසෙන් හට ගැනීම නෙවෙයි. දැන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් ගන්න විට ඒ අරමුණ තුළ තියෙනවා භූත තත්ත්වයක්. මොකක්ද ඒ භූත තත්ත්වය? ඇසෙන් නම් රූප, කනෙන් නම් ශබ්ද රූප, නාසයෙන් නම් ගන්ධ රූප, දිවෙන් නම් රස රූප, කයෙන් නම් පොට්ටබ්බ රූප, සිතෙන් නම් ධම්ම රූප. මේ රූපය මුල්කට ගත්ත චෛතසික ක්‍රියාවලියක් මොහතකින් ක්‍රියාත්මක වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒ රූපය සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් අරමුණ විඳින එක වේදනාවයි. අන්න දැන් මම කිව්වේ බාහිර ලෝකේ තියෙන එක විඳිනව නෙමෙයි අරමුණ කියලා. ඒ අරමුණ. ඒ ඇසෙන්ද කනෙන්ද ආදී වශයෙන් හැඳිනීම සංඥාවයි. ඇසෙන් නම් රූප සංඥා, කනෙන් නම් ශබ්ද සංඥා. ඒ සමග ඇති කරගන්නා වූ බන්ධනයේ ඇලීම හෝ ගැටීම, කැමැත්ත හෝ අකමැත්ත සංඛාරයයි. මේ කාර්යය හතර සිදු වුණ ආකාරය වෙනස් කිරීමකින් තොරව පොලිසියත් සාක්ෂිපත් වෙනස් කරනවා කියනවා. උසාවියත් පත් වෙනස් කරනවා. කොළ නෑ එහෙම නැත්තම් වෙනස් කරනවා. නමුත් මේ විඥාන කියන ස්වභාවයෙන් මොනම වෙනස් කිරීමක්වත් කරන්නේ. සිදුවන්නේ යම්සේද මෝඩයාට ඒක හරි කියලා පිළිගන්න. ඥානවන්තයාට ඒක හරි කියලා පිළිගන්න. බුද්ධිමතාට ඒක හරි කියලා පිළිගන්න. ඕනෑ කෙනෙකුට Taman දරන මතය හරි කියලා පෙන්වන්න දක්ෂයි මෙයා. එයාට ඕනේ ඒක හරි කියලා පෙන්වන්න විතරයි. ඒ නිසා මායූපවංච විඥානං කියනවා. Taman කොයි දේ කළත් එකක් Taman හරි. එහෙම තමයි පේන්නේ. භූත රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකේ හට ගැනීම. භූත අභූත තත්ත්වයක් වෙන්නේ කොහොමද? අන්න ඒකනේ දැන් ආපහු භූතම් භූතසෝ බලන්න වෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර පහෂණයකින් හටගෙන ශරණයකින් මියනවා. ඕනෑම ස්ත්‍රියකට පුරුෂයෙකුට ගිහියෙකුට පැවිද්දෙකුට මේක පොදුයි. හැබැයි අපිට භූතසෝ බලන්න විදිහක් නැහැ. භූත අභූත වෙලා තියෙන නිසා ඒක ඉගෙන ගන්න වෙනවා ඉස්සර වෙලා. කොහොමද බුදුරජාණන් වහන්සේ භූත අභූත වෙන හැටි පෙන්නන්නේ? මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පහට එන දේ අපි නවත්ත ගන්න. රුචි අරුචි කැමැති අකමැති ලාභ අලාභ සැප දුක් නිന്ദා ප්‍රශංසා වලට බෙදලා තියෙනවා නම් හොඳයි නැත්නම් හොඳයි. තියෙනවා නම් ඇලෙනවා එපා නම් ගැටෙනවා. ඒකට කියනවා අල්ලා ගන්නවායි කියනවා. ස්කන්ධ පංචකය හට ගන්න එක වෙනයි අල්ලා ගැනීම ඊට පස්සේ වැඩක්. එපා නම් ගැටෙනවා. ඒකට කියනවා අල්ලා ගන්නවායි කියනවා. ස්කන්ධ පංචකය හට ගන්න එක වෙනයි අල්ලා ගැනීම ඊට පස්සේ වැඩක්. අල්ලා ගැනීමේදී මොකද වෙන්නේ? ස්කන්ධ පංචකේ රූප වේදනා සංඥා සංකාර සක්කාය අල්ලා ගැනීමේදී දික්ටි වෙනවා. ඒතම් මම ඒ මගේ. ඒතු අහං අස්මි ඒ මම මගේ. ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මා. අන්න අභූත වුණා.
භූත తත්වය අභූත වීම තමයි මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන කාරණාව. අල්ලා ගැනීම යනු අතින් අල්ලා ගැනීමක් නෙමෙයි මමත්වයෙන් ගැනීම. අල්ලා ගැනීමේදී තමයි අර හේතු ඉතුරු වීම සිදු වෙන්නේ. නැත්නම් හේතු ඉතුරු වෙන්නේ නැහැ. නැසුණට ඒ නැසෙන එක නෙමෙයි අනිත්‍ය කියන්නේ. මේ හට ගන්න දේ මමත්වයෙන් ගත්තාම මගේ ආත්ම තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. එහෙම ගත්තාමයි හේතු ඉතුරු වෙන්නේ. එතකොට භූත නෙමෙයි අභූත. අන්න අභූත ලෝකයක් අපි හදාගෙන ඉන්නවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අර ඔලියන්ති ඒකේ පුද්ගලයා මේ රූපය, මේ වේදනාව, සංඥාව, සංකාරය, විඥාණය කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මේ එන දේ ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා කියන පදයකට වහල් වෙලා මමත්වෙන් අරගෙන බැඳිලා ඉන්නවා. අභූත. දැන් තථාගතයන් වහන්සේ මේ භූත తත්වයේ භූත වශයෙන් දකින්න උගන්වනවා. අභූත తත්වෙන් මිදෙන්න. අන්න ඒ තථාගතයන් වහන්සේ උගන්වන ධර්මතාවයේ පිළිසරණින් තමයි අභූත తත්වයෙන් කෙනෙකුට මිදෙන්න පුළුවන් වෙන්නේ. ඔය අභූත චෝදනා කියලා හැමෝම කතා කරන්නේ. ඒ අභූත කියන එකෙන් පෙන්වන්නේ වැරදි ආකාරයකින් ගත්තයි කියන එක. මේක අපි ළමා කාලේ ඉඳලා බණ තේරෙනකම්ම කරන දෙල්ලමක්. වැරදි සෙල්ලමක්. වැරදි සෙල්ලමක් කරලා අපි මාරයට අහු වෙනවා. මාර මුකේ ඉන්නේ දැන්. කට ගැලවෙන්න බැහැ. කොහොමද වෙන්නේ කියන්න දන්නේ නැහැ. නමුත් ගොදුරු වෙලායි. දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට එන දේ ගන්න හැටි තථාගතයන් වහන්සේ රූපේ මමය, මම රූපේ, රූපේ තුල මායත, මාත රූපේ ඇත, වේදනා මමය, මම වේදනාවේ, වේදනාව තුල මායත, මා තුල වේදනාව ඇත කියලා එකකට හතර ගානේ පංචස්කන්ධෙට 20ක් අරගෙන 20 ආකාර මිත්‍යා දෘෂ්ටිය කියනවා. අන්න අභූත. ඒ 20 ආකාර මිත්‍යා දෘෂ්ටිය තුළ තමයි පාපය තුල, පින තුල, ධානය තුල සත්‍ය ආකාම රූප අරූප භවත්‍රේ ගමන් කරන්නේ. මිච්ඡාදිත්‍ති ගතා සත්තා ජාති මරණ දාන. දැන් අභූත අයින් කරලා ආපහු භූත විදිහටෙන් දකින්න ඕන. මම මේ කොතෙන්ද දෙන්නේ? කර්මක්ෂය කරන කර්මය කියන්න දෙන්නේ. මොන තෙලෙන් ගත්තත් මම මේ දවස්වල ඒක තමයි උකට අරන් පෙන්නන්නේ. දැන් ඇසෙන්ද ගත්තේ, කනෙන්ද ගත්තේ, නාසයෙන්ද ගත්තේ, දිවෙන්ද ගත්තේ ඕන එකක් ගන්න. කෝක ගත්තත් අරමුණ රූප ආරම්මණය, ශබ්ද රූප ආරම්මණය, ගන්ධ ආරම්මණය, රස ආරම්මණයමයි. ආරම්මණය වේදනාවෙන් ඉද සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් විශේෂයෙන් දැනගෙන ශරණෙන් නිමා වෙනවා. ඒ සියුම් කාලය තුළ අපි ඒ සඳහා අභූත තත්ත්වයක් ඇති කර ගන්නවා. ඒතන් මම ඒතමස්මින් ඒසෝ මේ අත්තා මගේ, මම මගේ ආත්ම හේවත් සුඛා. ඒ බුදුන් වදාළ දේ නෙමෙයි. ඒ මායя අපට අල්ලා ගන්න කියපු දේ. අපි නොමග යවන්න අටවක උගුල. දැන් පෘථග්ජන පුද්ගලයා පාපේදිත්, පිනේදිත්, ධානේදිත්, ධානයේ මේ අරූප ශබ්ද ගන්ධ තරණ මුල් කොටගෙන නෙවෙයි මේ නිත්‍ය සුඛාත්ම නම් වූ මන්ත්‍රය පාවිච්චි කරන බව, ඒකෙන් ඔහු එකට අහු වෙන බව දන්නේ නැහැ. පවණම් වැරදීම තමයි. වෙනනම් වැරදි නැහැ. හැබැයි නිත්‍ය සුඛාත්මකට ගත්තොත් ඒත් බැඳෙනවා. ඒ හින්දා තමයි අපි එකට පුණ්‍ය අபிසංකාර කියන්නේ. දැන් බලන්න මේ ගාථාව අරගෙන මෙතෙන්ට යම් කිංචි දුක්ඛං සම්බෝති සබ්බං සංකාර පච්චයා. යම් දුකක් ඔබට හට ගන්නවා නම් ඒ සියල්ල මේ සංඛාර ප්‍රත්‍යයෙන්. ඒ පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිත්‍යවි සංඛාර නෙවෙයි. සංඛාරංච නිරෝධේන මේ සංඛාර නිරෝධ කිරීමෙන් හට ගන්නා වූ දුකක් නැත. අත්ති දුක්ඛස සම්භව. මේ සංඛාරයන් නිරෝධ කරන්න බලන්න ඕන විදිහ තමයි දැන් භූතං භූතතෝ දිස්වා. නිබ්බින්දිත විරජ්‍යත විමුච්ඡිත කියන වචනත් පාවිච්චි කරනවා. ඒන් ඉක්ම යන්න, ඒ නොයැලෙන්න, ඒන් මිදෙන්න. ඉක්ම යන්න. ඒ කවුද? එහෙම බලන්න පුළුවන් කෙනා තමයි චක්කුමන්තෝ පස්සති. ඇස් තියෙන කෙනයි දකින්නේ. මේක එදා හිටිය සරියුත් හාමුදුරන්ට, මොගලන් හාමුදුරන්ට විතරක් අයිති දෙයක් නෙවෙයි. අද ඉන්න ස්වාමීන් වහන්සේලාට විතරක් අයිති දෙයක්වත් නෙවෙයි. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නයම් ධම්මෝ දුක්ඛඤ්ඤස්ස මුළු සමාජයටම වළංගුයි.
සමාජයේ කොතරම්ද ප්‍රඥාවන්තයෝ ඉන්නේ? ඔය චක්කුමන්තෝ පස්සක. අපට තථාගත ශාසනය තුල ප්‍රතිපත්ති පූජාව යනුවෙන් කරන්න වැඩක් තියෙනවා. තමා ගලවා ගැනීම සඳහා. දැන් පාප කර්මයක් කර්ම, පුණ්‍ය කර්මයක් කර්ම, ධාන කර්මයක් කර්ම, කර්ම වලට හම් වෙන්නේ ලෞකික විපාක. කර්ම විපාක සසර ඇවිදින්න තියෙන එක. ඒ තුනම කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ විපාක ලැබෙනවා ලෞකිකයි. ඒවැ සැප විපාක දුක් විපාක තියෙන්න පුළුවන් ලෞකික. කර්ම මාර්ගය අනුගමනය කරන කිසිම කර්මයකින් කර්මක්ෂය වෙන්නේ නැහැ. කර්මක්ෂය කිරීම සඳහා වෙනම කර්මයක් තථාගතයන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. මේ සමාධිය. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. අත්තිවික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සංවත්තති. මානනි තවත් කර්මයක් තියෙනවා. ඒක කළුත් නෙමෙයි සුදුත් නෙමෙයි කළු විපාකත් නෙවෙයි සුදු විපාකත් නෙවෙයි. ඒක පවට අයිතිත් නෑ පිනට අයිතිත් නෑ පව් විපාකයට අයිතිත් නෑ පින් විපාකයට අයිතිත් නෑ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය. තවත් තැනක අපි ඒක හොයා ගන්නවා. කතංච වික්කවේ කොහොමද මහණෙනි මේ කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කියන්නේ? කන්නං කන්නං සහ විපාකං තස්ස පහනා යා චේතනා. මේ පව්කම් සහ විපාක ප්‍රහාණය කිරීමේ චේතනාවක් ඇත. සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනා යා චේතනා. පින්කම් සහ විපාක ප්‍රහාණය කිරීමේ චේතනාවක් ඇත. කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනා යා චේතනා. මේ තුනම ප්‍රහාණය කිරීමේ චේතනාව කර්මක්ෂය කිරීමේ කර්මයයි. අර තුනෙන් එකක් රැස් කිරීම කර්ම රැස් කිරීමේ කර්මයයි. මේ තුනම ප්‍රහාණය කිරීමේ කර්මයක් බුදුහාමුදුරුවෝ අදාරනවා. අවාසනාවකට ඔබේ මව්පියන්ට ඔබේ ආච්චි අම්මලාට ඔබ ඇසුරු කළ අයට ඒක හමු වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපිට කර්මක්ෂය කිරීමේ කර්මයෙන් වියුක්ත වුණා වූ බුද්ධ ශාසනයක් බුදුදහමක් තමයි රටේ ස්ථාපිත වෙලා තියෙන්නේ. අර කර්ම මාර්ගයේ පස්සේම අර සිහින ලෝකයේ සැප හොයමින් යන්න මැරුණාම ඒ පුංචි සැපත 16න් එක නම් එහා විශාල 16න් 15ක තරමක් සැපත කර්මශය කිරීමෙන් ලබන්න පුළුවන් බව. ඒ මිනිසාට පමණක් ලැබිය හැකි බව. ඒ බුදු සමයේ ධර්මයේ සරණින් පමණක් ලැබිය හැකි බව. වෙනත් කොතැනකදීවත් ඒක කරන්න බැරි බව. තේරුම් ගන්න. මේ කර්මක්ෂය කිරීමේ කර්මය විතරයි තථාගතයන් වහන්සේ ලෝට හඳුන්වා දුන්නා වූ භාවනාව වශයෙන් මම දකින්නේ. තථාගතයන් වහන්සේ පහළ වූ ලෝකයේ මස් මරන්නත් හිටියා. පින්කම් කරන්නත් හිටියා. කැලේට ගිහින් ධානය කුසල් වඩන්නත් හිටියා. පවෙන් පරලෝ යන අයත් හිටියා, පිනින් පරලෝ යන අයත් හිටියා, ධානයෙන් පරලෝ යන අයත් හිටියා. දිවස දිවකන පරිචිත්ත ඥානෙ, පුබ්බේ නිවාස ඥානෙකට මේ ඥාන උපදවාගෙන ඒවෙන් වැඩගත් අයත් හිටියා, පරලෝ ගියත්. සියල්ලෝ භවගාමී නොවේද? ඔවුන් කිසිවෙකුටත් තථාගත ධර්මයේ හෙවත් ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍යයේ පටිච්චසමුප්පාදේ සතර සතිපට්ඨානේ නම් වූ මේ විශිෂ්ට ධර්ම න්‍යායන් එකකවත් අරුත වටහා ගන්න බැරි වුණා. අන්න ඔබට මේ විශිෂ්ට ධර්ම න්‍යායන් හතරෙන් එකක අර්ථ වටහා ගන්න පුළුවන් නම් ඔබ අභූත ස්වභාවයෙන් මුදා ගන්න පුළුවන්. ඔබට භූතම් භූතසෝපත්වා. පංචස්කන්ධය වශයෙන් දැකීම කියලානේ භූතම් භූතසෝ දිස්වා කියලා කියන්නේ. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වශයෙන් නෙවෙයිද දකින්නේ. පුතන් කියන්නේ. එතකොට ඒකට තමයි මම කියේ භූත අභූත වෙලා තියෙනවා. දැන් බණ තේරෙන තුරු මේ යන ගමන උගත් බුද්ධිමත් ගිහි පැවිදි වශයෙන් මේ ගමන අනුසෝතගාමී. කර්ම මාර්ගයේ හොඳ පැත්ත තෝරාගෙන යන අය ඕන තරම් ඉන්නවා. ඔවුන් ඕනෑම කෙනෙකුට ඒවට යහපත් විපාක තිබුණාට ලෝභ දේශ මොහ රැස්වීම නිසා ඉපදීම නිසා ඒවෙන් හට ගන්නා වූ අහිතකර විපාක ආයතන තුල විවාහය තුල සහෝදරයන් තුල තවත් ඕනෑම තැනක ක්‍රියාත්මක වෙන හැටි පේනවා. ඒන් මිදෙන්න බෑ. ඒ මොහොතේ ඒවා ආවහම ඒවා නිසා වසඟ වෙන එක, ඒවාට වසඟ වෙන එක, ඒවා නිසා මාරයෙක් උපදවා ගන්න එක, මට ඉන්නවා මැරෙනවා පේන්නේ නැහැ කියන තත්ත්වපත් වෙන එකෙන් මිදෙන්න මේ මොන කර්මයකටවත් බෑ. විවිධ
කර්ම හඳුන්වලා දෙන තියෙන මේ සමාජයේ තවත් තියෙනවා සමූහ එකතු කරලා තියෙන කර්ම විනය කර්ම කියලා. අකර්මිනුත් තියෙනවා. ඒ ඔක්කොමත් ආපහු කර්ම මාර්ගයේ කර්ම බවට පත් වෙලා තියෙන බව වැටහෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ හඳුන්වලා දෙන්න විශිෂ්ට ගණේ විනය කර්මය. කිසිම හවුලක් ඕනේ නැහැ තනියෙන් කරගන්න පුළුවන්. අන්නේ තනියෙන් කරගන්න පුළුවන් කර්මක්ෂය කිරීමේ කර්මය තමයි තථාගතයන් වහන්සේ හඳුන්වා දුන්නා වූ අභූත తත්වයේ භූත తත්වයට පත් කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් විශිෂ්ට ගණේ විනය කර්මය. දැන් Tamanට Taman සරණ කර ගැනීම විතර නැද්ද කාගේවත් එල්ලුණාද? අත්තහි අත්තරෝනාතෝ වයිනතෝ පරවසිය. අත්තදීපාත්ත විහෙබික්කේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. මේ ධර්ම න්‍යායයේදී කාගේවත් සරණ යන්න කියලා වදාළවල නැහැනේ බුදුහාමුදුරුවෝ. අපි කාගේවත් පිට එල්ලන තාක් කල් අපි කිහිලි කරුවක් වෙනවා. නමුත් මේ ධර්මතාවයේදී Taman සරණ කරගන්න. දැන් කොහොමද මේක වෙන්නේ? මේක වෙන්න ඕන වර්තමානයේ. වර්තමානයේ වෙනවා නම් වෙන්න ඕන වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ ඇසද කනද නාසයද දිවද කයද මනෝද්වාරයද ඕන එකක්. ඕන එකක්. මෙතනදී නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මනෝද්වාරය විතරයි. මන්දයත් පංචද්වාරය අපි මේක අඩපණ කරනවා. ඒවෙන් අරමුණු ගන්න හේතු ගන්නෙ නෑ. අපි මනෝද්වාරයට ඉඩ දෙනවා. මනෝද්වාරයට දීම පුරුදු කරගත්තාම පංචද්වාරයට ඉඩ දෙන්නත් පුරුදු වෙන්න ඕන ඊට පස්සේ. එහෙනම් මේ හමුවන අරමුණුත් සමග ගැටෙන්නේ නැතුව අරමුණු එපා කියන්නේ නැතුව අරමුණුත් සමග කරන්න ඕන භාවනාවක් කියනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගැන සඳහන් කරනවා. ඉන්ද්‍රයන්ගෙන් කරන භාවනාව. ඉන්ද්‍රයන් කියන්නේ අස කන නාසය දිවකය. ඒක පියාන කරන්න බෑනේ එහෙමනම්. හමු වෙන අවස්ථාවේදී කරන්න වෙනවා. කුමක්ද එතන අභූත తත්වය ආපුදේ ඒතන් මම හේතුහමස්මින් හේසෝ මේ අත්තා. එහෙම කීවා නෙමෙයි. එහෙම ගන්නකොට වෙන දේ. අල්ලා ගත්තාම ඒකට දෙන නමක් ඒතන් මම හේතුහමස්මින් හේසෝ මේ අත්තා. ඒක අසතිපට්ඨානය. දැන් එහෙම නොගන්න මෙතෙන්ට සිහියක් ගන්න වෙනවා. දැන් මේ කර්මක්ෂය කිරීමේ කර්මයේ පළවෙනි අවිය වශයෙන් පෙන්වන්නේ සති. සති කියන්නේ දවස් 7 නෙමෙයි. සති කියන්නේ එදිනෙදා ද්‍රව්‍ය තබා තියෙන දේ පිළිබඳව මතක් වෙන සිහිය නෙවෙයි. හොරකම් කරන මිනිසෙකුට මිනී මරන මිනිසෙකුට සාක්ෂි නොතබා යන්නට සිහියක් තියෙනවා. ඒක හැම නෙමෙයි මේ සිහිය කියන්නේ. මෙතන අසිහිය නිසා තමයි මම මගේ ආත්මකට ගන්නෙ. ගත්තොත් කර්ම රැස් වෙයි. එහෙම නොගන්ට සිහියක් තියෙන්න වෙනවා. ඒ සතිය ආවොත් මමත්වෙන් ගැනීම නිදෙනවා. දැන් මේ ස්කන්ධ පංචකය හට ගන්නත් තනන් තමයි. නමුත් මේ මිය ආයතුයි ඉදිරියට හේතුවක් නොතබා. මන්දයත් මේ අල්ලා නොගත් බැවින්. අල්ලා නොගැනීමෙන් මේ අනේක අනිදුක්ඛානාත්ම, අල්ලා ගැනීමෙන් මේ අනේක නිට්ටය සුඛාත්ම. ඒ නැති වෙන එක නෙවෙයි අනිත්‍ය කියන්නේ එතකොට. හටගත්තු සිතුවිල්ල නැති වෙන එකට නෙමෙයි බුදුදහමේ අනිත්‍ය කියන්නේ. හටගත්තු සිතුවිල්ල අල්ලා ගත්තාම හේතු ඉතුරු වෙනවා නම් එතන නිට්ටය සුඛාත්ම. හෙවත් මගේ මම මගේ ආත්ම. හටගත්තු සිතුවිල්ල නැති වෙනකොට හේතු ඉතුරු නොවි නැති වෙනවා නම් එතකොට කර්මක්ෂය වුණා. ඒක අනිදුක්ඛානාත්ම. එනිසා අනිත්‍ය පදයේ ඇතිවීම නැතිවීම කියන අර්ථයේ ඉක්මවා යමින් ඔබ නුවණින් දකින්න. අනිත්‍ය පදය සමාජයට හඳුන්වා දීම තුළ චිත්තසංතානගත වෙලා තිබෙන්නේ සියලුම දේවල් හටගන්න එකයි කැඩෙන එකයි අනිත්‍ය කියන්නේ. ඇහැට පේන. ඒ කඩතුරාවෙන් මිදෙන්න ඕන. ඒක Hindu දහමේ තිබුණ එකක් වෙන්න ඇති. නැත්තම් බුදු සමයේ නොනින් දකින්න අනිත්‍ය විවරණය කරගන්න බැරි වුණ කාලේ සමාජගත වුණ වරදක් වෙන්නේ නැති. බුදුන් වහන්සේ වදාරන්නේ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චි කරෙය්‍යාති සකදාගාමි ඵලං සච්චි කරෙය්‍යාති අනාගාමි ඵලං සච්චි කරෙය්‍යාති අරහන්ත ඵලං සච්චි කරෙය්‍යාති. අර යෝනිසෝ මනසිකරන්තෝ කියන තමයි සිහිය කියන්නේ. අහුවෙනවා නම් අයෝනිසෝ මනසිකරන්තෝ. එතකොට තථාගතයන් වහන්සේ ත්‍රිපිටකයේ පුරාම මේ අභූත තත්වයෙන් මිදීම සඳහා පහදලි කරලා තියෙන්නේ ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ කියන මේ න්‍යායයි. ඒ න්‍යාය ඕන කෙනෙකුට තේරෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්.
දැන් මම ඔබට පෙන්නවා ගොයම් ගහ මැරෙන විට බීජ රැස්වන බැවිනුයි පැලවෙන්නේ. මේ ස්කන්ධ පංචකයේ මේ වෙන විට කර්මයක් රැස් වෙන්නේ නැත්නම් ප්‍රතිසන්දි කොහෙන්ද? කාම හෝ රූප හෝ අරූපී භව සඳහා පුනර්භවයකට කර්ම බීජ තියෙන්න වෙනවා. බීජ රැස් නොකරන්නේ අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මයේ සරණින්. එතකොට කර්ම රැස් වෙන්නේ නැහැ, ෂේ වෙනවා. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කය. එන අරමුණු වලදී ඔබට පැවරී තියෙන වෘත්තීය වගකීම පැහැර හරින්න අවශ්‍ය නැහැ. කරන්න ඕනේ යහපත් කර්ම නවත්තන්න අවශ්‍ය නැහැ. ඒක තමන්ගේ ස්වාමියාට හෝ තමන් රාජකාරී කරන කෙනාට පේන දෙයක් නෙවෙයි. ඒ කටයුත්ත කෙරෙනවා. ඒ කටයුත්ත අස්සදී ඔබේ හිත ඇතුළට එනවා නම් uppannam කාම විතක්කම්, ව්‍යාපාද විතක්කම්, විහිංසා විතක්කම්, ඒක එක්කයි භාවනාව තියෙන්නේ. අර වැඩේ එක්ක නෙවෙයි. අර කටයුත්තේදීමයි මේක එන්නේ. කටයුත්ත කරන ගමන් මේක ඉස්සරහට තියන්නේ නැතුව මේක අයින් කරගන්න ඔබට පුළුවන් නම් අල්ලාහ් ගැනීම. ඔබ වැඩක් කරනවා, භාවනාවක් කරනවා. වැඩ කරන බව දන්නවා, භාවනා කරන බව දන්නේ නැහැ. ඒ නිසා මම ධර්මයේ පැහැදිලි කිරීමේදී ඔබට හොඳ භාවනා මධ්‍යස්ථානයක් හඳුන්වා දෙනවා. කොහේවත් යන්න ඕන නැහැ. ඔබ වර්තමානයේ නැමැති මොහොතේ කොතනද ඉන්නේ? ඒ ඉන්න තැනදී ඔබට මොනවද ඉන්නේ? ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද නැත්නම් ඒ පස්තර පාවිච්චි කරන්නේ නැත්නම් නිින්ද නැති විට මනෝද්වාරයෙන්. ඒ සියල්ල රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නම් වූ පහයි. ස්කන්ධ පංචක. ඒ ස්කන්ධ පංචකය බුදුන් වහන්සේගේ විදර්ශනාලාභියාගේ භාවනා මධ්‍යස්ථානයයි. ඕන කෙනෙකුට. මෙතනදී තමයි අපි අභූත උනේ. මෙතනදී තමයි ආපහු භූත වෙන්නත් ඕනේ. මේ අනිදුක්ඛානාත්මය තේරුම් ගත්තේ නැති අපි මේවා නිත්සුඛාත්ම කරමින් අභූත භවට පත් වෙමින් දුක් හේතු රැස් කළා. දැන් අර චිත්තාභ්‍යන්තරයේ ශේෂ වශයෙන් අල්ලා ගැනීම 100ක් ඇත්නම් නැවත උපදිනකොට දුක් 100ක්, 1000ක් ඇත්නම් 1000ක්, 10000ක් ඇත්නම් 10000ක්. ඒ 100 බිඳුව දක්වා ආපහු ගේනවා නැත්නම් 10000 බිඳුව දක්වා ආපහු ගේන එකට තමයි කර්මක්ෂය කිරීම කියන්නේ. එකක්වත් නැත්නම් චිත්ත අභ්‍යන්තරේ කෝ පුනර්භවයක්, කෝ දුකට හේතු හට ගැනීමක්, කෝ පංච උපාදානස්කන්ධ හට ගැනීම. එවිට තමයි භූතං භූතතෝල. එතකොට බුදුන් වහන්සේ හෝ ආර්ය පුද්ගලයන් හෝ මේ ලෝකෙට සක්කාය පාවිච්චි කරනවා. දිටි නැහැ. මේ සක්කාය පාවිච්චි කරන එකට කියනවා රූප, වේදනා, සංඥා, සංකාර පහ පාවිච්චි කරන ස්කන්ධ පංචකයෙන් ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. සිත උපාදානයන්ගෙන් මිදුනි කියලායි මේකට පාලි භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරපු තැන තියෙන්නේ. සිත උපාදානයන්ගෙන් මුදවා ගැනීම. උපාදාන වීම තණ්හා උපාදාන භව යටතේ අවිද්‍යා සංකාරය. ඇසෙනුත් අරමුණ තණ්හා උපාදාන භව, කනෙනුත් අරමුණ තණ්හා උපාදාන භව, නාසයෙනුත් අරමුණ තණ්හා උපාදාන භව. දරවල් හයෙන්ම අරමුණ ඒ මොහොතේදී තණ්හා උපාදාන භව නම් කර්ම රැස් වුණා. භවේදිත් තණ්හා උපාදාන භව, පිනේදිත් තණ්හා උපාදාන භව, ධානයේදිත් තණ්හා උපාදාන භව. එහෙනම් ඒකයි ඒකට කර්ම මාර්ගය කියන්නේ. ඒකකවත් එහෙනම් කර්මක්ෂය කිරීමේ කර්මේ නැහැ. එහෙනම් ඒකේ පටිලෝමය කුමක්ද ත්‍රිපිටකේ පෙන්ලා තියෙන්නේ? සක්කාය සමුදයගාමිනී පටිපදංච, සක්කාය නිරෝධගාමිනී පටිපදංච වෝදේසිස්සාමි. සමුදයගාමිනී හට ගන්න පැත්ත, නිරෝධගාමිනී නිරෝධ පැත්ත දේශනා කරනවා. ඔබට දේශනා කරන්නයි යන්නේ අහගන්න. කියන බුදුන් වහන්සේ චක්කුංච පටිච්ච රූපේච උප්පද්දි චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා කියනවා. ඇහැට එදිනෙන් තියෙන රූප නිසා රූපයක් හටගත්තාම ඒක තින්නම් ස්ථාන තුනක්. ප්‍රසාදේ ගෝචර රූපය නැත්තම් මන චක්කු විඥානය කියන තුන එකට එකතු වෙනවා. තින්නම්. ඒක එකතු වීමට ස්පර්ශ කියලා කියනවා. දැන් එහි තමයි ස්පර්ශය. ස්පර්ශ වුණාම ඒ අරමුණ විඳිනවා. වේදනාව. කැමති හෝ අකමැති ආදී වශයෙන් සැලකුවා. වේදනාව කරන්න ගියාම ඒකත් එක්කලා ඇලීමක් හට ගන්නවා. වේදනාපච්චය තණ්හා. තණ්හා වුණත් තණ්හ උපාදාන වෙනවා. තණ්හා වලින් එහාට නවත්තන්න බෑ උපාදාන බව. දැන් තණ්හා උපාදාන බව තමයි කර්ම රැස් වීමට හේතුව. අරමුණේ. තණ්හා උපාදාන බව රහන් ඇතුලේ අවිද්‍යා සංඛාරා.
භවයේදී තණ්හා උපාදාන භව, පිනේදී තණ්හා උපාදාන භව, පෘථග්ජන පුද්ගලයාට ධානයේදී තණ්හා උපාදාන භව. ඒ අල්ලා ගැනීම හේවත් මමත්වෙන් ගැනීමයි. ඒ නිසා කන්න කර්ම, සුඛ කර්ම, කන්න සුඛ කර්ම තුනටම තණ්හා උපාදාන භව වළංගුයි. එකයි මම ඔබට කලක් තිස්සේ ඔබ කර්ම මාර්ගය කියලා දෙමින් ඉන්නේ. මෙතනටම අපට ආදේශ කරන්න බැයිද මේ අභූත තත්වෙන් මිදෙන ධර්මය? පටිසෝතගාමී ප්‍රතිපදාව, ලෝක නිරෝධගාමී ප්‍රතිපදාව මෙතනටම මේ සඳහාම නිර්දේශිතයි. කොහොමද? ආයත් ගන්නවා. සෝතංච පටිච්ච සද්දෝත උප්පජ්ජති සෝත විඥානං. ඇහෙන් ගත්ත නිසා කනෙන් ගත්තද? දැන් තින්නම් සංගති පස්සෝ. ශබ්දේ සම්බන්ධයෙන්. ඒ ශබ්ද සම්බන්ධයෙන් ඊට පස්සේ ශබ්දයේ හොඳ නරකද කැතද කැමැතිද අකමැතිද අර ඇලීම ගැටීම පස්සපච්චා වේදනා. ඒ වේදනාවට ඇලීම හෝ ගැටීම ඇති කරගන්න එක තණ්හාව. කැමැති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා, දෙකම තණ්හා. මොකද තණ්හා කියන්නේ මම කොට ගැනීමනේ. එහෙනම් උපාදාන භව. ඒ වැරදි පාරනේ. දැන් එතන එහෙම යන්න කියන්නේ නැහැ. තස්සා ඒව තණ්හාය. අන්නේ තණ්හාව. ශේෂ වෙන්නේ නැති වෙන්න ඒකට රාග කරන්නේ නැතුව ඔබට නිරෝධ කරන්න පුළුවන් නම් අනිත්‍ය කියන්නේ අන්න ඒකයි. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. දැන් කර්මයේ රැස් වුණාද, ඡය වුණාද? ඡය වුණා. එක වතාවද කරන්න ඕන? ජීවිතේ එක වතාවද, දවසට එක වතාවද? නැහැ, අරමුණකට වතාව බැගින් ඉවර වෙනතුරු හදන්න. අන්න එහෙම තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය කිරීම කර්මක්ෂය කිරීමේ කර්මයයි. භාවනාවයි. විදසුන් වැඩිමයි, තිලකුණු වැඩිමයි, යෝනිසෝ මනසිකාරයයි, අප්‍රමාදයයි. ඕනතරම් වචන යොදා ගන්න. මේක කියලා දෙන්නයි අවුරුදු 7.5ක් තිස්සේ බණ 44ක් මෙහි කියලා තියෙනවා. මේක වසරක අවසන් ධර්ම දේශනාව නිසා තමයි තව පැය භාගයක් තියාගෙන ඔබට මේ කර්මක්ෂය කරන කර්මය මෙතන කරන්න පොඩ්ඩක් අභ්‍යාසයක් කරන්න දීලා වසර අවසන් කරන්න. අපි එන්නේ ඔබට අවබෝධය ලබා දෙන්න. අපි ලබාගත් අවබෝධය අපි කර්මක්ෂයන කර්මය කරන ගමන් ඔබට ඕනේ නම් හේගයට පින් දෙන්න, ස්වාමීන් වහන්සේලා ගෙදරට වැඩම කරවගෙන දානයක් දීලා අට පිළිවෙල කුට්ටා කරලා පෙන් වඩලා පින් දෙන්න. ඒක ත්‍රිපිටකයේ තියෙන දෙයක් නේ. මියගේ මිනිස්සු බනහන්නේ නැහැ. මියගෙන් තියෙන බනහප නැති හින්දානේ. පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ බනහප නැති හින්දාමයි එතෙන් යන්නේ. අපිත් එතෙන් යන්න ඕන නැහැ. අපි හින්දා බනහලා මේක වෙනස් කරගත්තාම අපිට අනුන්ගේ පිණින් යැපෙන්න වෙන එකක් නෑ මරණයෙන් එහා පැත්තට. මම මේ දකින්නේ තථාගතයන් වහන්සේ වදාළ මේ කර්මක්ෂය කිරීමේ ධර්ම න්‍යාය නියාමය බාල කරපු වැඩක් විදිහට. බණ පින් දෙන්න යොදා ගැනීම. එන්න එහි පූජනීය අගය තියාගන්න වෙනවා. ඔබ වැනි බුද්ධිමතුන් මේක තේරුම් අරගෙන ගෙදර ගිහින් ගෙදර තියෙන ගැටලු සැමියා සමග, දරුවන් සමග, අසල්වාසීන් සමග, තව මොනවා හරි සමග ඔබට ගැටලු තියෙන්න පුළුවන්. මේ ගැටලු විසඳ ගන්න නේද ධර්මයේ සරණ ඕනේ. ගැටලු නේද අනිත්‍ය. ඒවා නිත්‍ය නිසා නේද ගැටුම් තියෙන්නේ. ඒවා මමත්වෙන් ගත්ත නිසා නේද ගැටුම් තියෙන්නේ. පින ගෙදර ගෙනිච්චට ඒක අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න තේරෙන්නේ නැහැ. හැබැයි බණ ගෙදර ගෙනිච්චොත් ඒ ගැටලු අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න. එතකොට ගැටෙන්න යාම වෙනුවට ගැටෙන්න නොයාම. අවේරණික සම්මන්ති කියලා තියෙන එකනේ. වෛර කරන්න ගිහින් සංසිඳෙන්නේ නැහැ, නොකිරීමෙන් මේ සමාජයට තේරෙන්නේ නැත්තේ කිරීම තේරෙනවා, නොකිරීම තේරෙන්නේ නැහැ. නොකිරීමත් කිරීමක් කියලා හිතන ඉන්නවා. මොකක් හරි කරන්න දෙනවා අපෙන් බාව. නෑ, ඒක නොකිරීමමයි. තණ්හා නැත්තම් උපාදාන නැහැ, උපාදාන නැත්තම් භව නැහැ. එහෙනම් ඒක නොකිරීම. ඒක සිවුම්ම තේරුම් ගත්තාම ඔබට කරන්න ඕන කාරණා. මම දැන් මේ ධර්ම දේශනාව මේ දිට්ඨිගත සූත්‍රයේ චක්කුමන්තෝ පස්සති කියන ධර්ම න්‍යාය ඔස්සේ කර්මක්ෂය කිරීමේ කර්මය හඳුන්වලා දීලා අවසන් කරනවා. දැන් විවෘත වෙන්නේ පස්දොර නෙමෙයි මනෝද්වාරයට. ඔකේ හංගලා තියෙන දේවල් අතීතයේ ඔස්සේ අනාගතයේ ඔස්සේ එන්න බැරි නෑ. ඔබ දන්නේ ආපු දේ. ආපු නැති කිසිවක් දන්නේ නෑ. දන්නවා කියන එකේ තේරුම ඒක හිතට ආවයි කියන එක. දැන් ඒ ඔස්සේ පඩියෙන් පඩියට යනවාද? ඒකට ඇලෙන්නේ නැතුව අතාරිනවා. මේ අරමුණ ඔස්සේ නොයා අරමුණ අල්ලා නොගැනීමෙන් ඉවර කරන්න වෙනවා. අල්ලා ගැනීම කාම විතර්කයක්
ඒකක හිංසා විතර්කයක්. එහෙම කරන්නේ නැත්නම් ඒක මොකුත් කරන්නේ නැතුව හිටපුවාම ඒක නැති වෙන්නේ හේතුවක් ඉතුරු නොවේ. කරන්න ගියොත් නැති වෙන්නේ හේතු ඉතුරු කරලා. මං හොඳ වැඩක් කරන්නම්කෝ කිව්වොත් හේතු ඉතුරු කරලා නැති වෙන්නේ. මොකුත් කරේ නැත්නම් ඒක නැති වෙන්නේ බීජ සකස් කරන්නේ නැතුව. මේකට කියන්නේ අල්ලා නොගැනීම. නිසා අරමුණු වළක්වන්න යන්න එපා. ස්වාභාවිකව මොහොන දෙන්නේ නාරමුණු. Tamanට තියෙන අරුබුදේ තමයි එතෙන්ට එන්නේ. මේ අරුබුදේ මම දකින්නේ නැහැ ඔබගේ හිතේ. ළඟ ඉන්න කෙනාවත් දකින්නේ නැහැ. ඔබට ලැජ්ජා වෙන්න, බය වෙන්න, තරහ වෙන්න, රහසක් කෙලිවුණා කියලා දුක් වෙන්න කාරණයක් නැහැ. කවුරුත් දන්නේ නැහැ. එහෙනම් අනිත් අය දැනගනින් දන්නේ නැහැ කියලා ඇස් දෙක අරලා බලන්න යන්න එපා. ස්වභාවයෙන්ම මේ අරමුණු හටගත්තොත් නැසෙන්න ඕන. අල්ලාගත්තේ නැත්නම් ඉතුරු නැතුව නැසෙන්න ඕන. අල්ලාගත්තොත් නේ හේතු ඉතුරු වෙලා නැසෙන්නේ. අල්ලාගන්න නැතුව නැසෙන්න ආරෙන එක තමයි විදසුන් වඩනවා කියන්නේ. කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ. පැය භාගයක් මම ඔබට දෙනවා. දැන් පැය එකමාරක් මට සවන් දුන්න බැවින් ආපහු ගාථා කියලා ලෑස්ති වෙන්න ඕනේ නැහැ. ස්වභාවයෙන්ම හිත සංසුන් වෙලා ඇත්තේ. දැන් මේ සංසුන් මනසේ සිටගෙන ඊළඟේන අරමුණ ඔස්සේ පන්නන්න නැතුව ඒකෙන් මිදෙන්න. ඒක අතහරිමින් අරමුණු සංසිඳවන්න. රූප සමයනේ. එහෙනම් මේ බුදු සමයේ අරමුණු නොගැනීම භාවනාව වෙන්නේ නැහැ. එන්න නැතුවම අරමුණු නැතුව තියවි අපූර්වට ඉස්සරහට. එන හේතු අයින් කරගන්න වෙනවා. ආරම්භක දවස අද නම් මේ අරමුණට මුහුණ දීම ඔබට ඒක කරන්න බෑ. මිනිත්තු කිහිපයකින් ඔබට කැස් වෙනවා. නිදිමත එනවා. බෑ කියලා නැගිටලා යන්න හිතෙනවා. එහෙමයි මායя. ඔය තැනට යොමු වෙන්න එච්චර ලේසියෙන් දෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේකට විරියං ආරම්භති චිත්තම්පක් ගන්නාති එහෙම කියලා තියෙන්නේ. වීරියක් කරන්න ඕනේ කියලා. පටිසෝතගාමී වෙන්න ආරම්භක පියවර දෙක තබන එක හරි අමාරුයි. අවුරුදු 37කට 28කට ඉස්සෙල්ලා සුදු කමිසකුයි සුදු සරමකුයි ඇඳගෙන භාවනා කියන මොකක්වත් දන්නේ නැතුව බණ ටිකක් අහලා ඉඳගෙන ඇස් දෙක පියාගෙන මම ওই සිතට මුහුණ දෙන්න බලපුව පළවෙනි දවසේ මට මතකයි. මිනිත්තු ගණනකින් හිසේ ගැක්කම දෙන්න පටන් ගත්තා. අයියා අර අරමුණ වල බර දරා ගන්න බෑ. බලන් ඉන්න බෑ නැගිටින්න හිතෙනවා ඊට පස්සේ. බරයි. අද නෑ අද ඒ බර මොකුත් නෑ. ඒ මොඩකම් ඕනනම් කියා hina වෙන්නත් පුළුවන්. ඒ නිසා අරමුණු නැතුව ඉන්න එක නෙමෙයි අරමුණු වල බරෙන් ඉවත් වීම එතන සිදු වෙන්නේ. ඒකයි නිවෙනවා කියන්නේ. අරමුණු නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා සිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිස් කිරීම අනිදුක්ඛානාත්මනං වූ ධර්මයේ සරණින් වෙන දෙයක්. හැබැයි මේකෙදි මම කියන දේ ඔබ කරනවා නෙමෙයි, කරවනවා නෙමෙයි. මෙතෙක් කියපු කාරණා ඔස්සේ ඔබ මේක ප්‍රායෝගිකව තනිව කරන්න හදනවා. උත්සාහ කරනවා. නැවත නැවත උත්සාහ කිරීම තුළින් ඔබට මාර්ගයට එන්න පුළුවන්. පළවෙනි වතාවට බැරි වෙන්න පුළුවන්. හොඳයි සාදුකාරයක් පවත්වන්න. ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.